අයිබෝවන් ආදරණීය දුවේ පුතේ. අපි මේ වෙනකොට ඔයාලගේ 2018 සාමාන්‍ය පෙළ කොමස් පේපර් එක සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා අවසానයි. අද දවසේ අපි 2019 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. හරි, මුලින්ම අපි බලමු බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. අපි දන්නවා ප්‍රශ්න 40කින් සමන්විතයි. නේද? ප්‍රශ්න 40ටම පිළිතුරු සපයන්න ඕනේ. නිවැරදි පිළිතුරට තෝරගන්න තියෙන්නේ. බලන්න ඔයාලට දැන් පේනවා පළවෙනි පිටුවේ ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලගේ ඊළඟ පිටුවේ ප්‍රශ්න 14 වෙනකන් තියෙනවා. ඒ වගේම ප්‍රශ්න 15 සිට ප්‍රශ්න 20 දක්වා මෙතනදී අපි දන්නවා ඔයාලගේ කොමර්ස් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 16 ව්‍යාපාර කොටසෙනුත් ඉතුරු ප්‍රශ්න 24 ගිණුම්කරණයට අදාළ ප්‍රශ්නත් තමයි ඔයාලට එන්නේ. හරි. ඊළඟ පිටුවේ තියෙනවා බලන්න ප්‍රශ්න අංක 21 සිට ප්‍රශ්න අංක 25 දක්වා. ඊට පස්සේ ප්‍රශ්න අංක 26 සිට ප්‍රශ්න අංක 30 වෙනකන්, ඒ වගේම තමයි ප්‍රශ්න අංක 31 සිට ප්‍රශ්න අංක 35. මේ පේපර් එකේ මේ 2019 පේපර් එකේ අවසාන ප්‍රශ්න 8ම අහලා තියෙන්නේ නේද? අවසාන පිටුවට ගියොත් මෙන්න ප්‍රශ්න අංක 40 වෙනකන් 33 සිට ප්‍රශ්න අංක 40 වෙනකන් ඒක පුද්ගල ව්‍යාපාරවල අවසන් මූල්‍ය ප්‍රකාශන අපි දන්නවා ලාභ හෝ ලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අදාළව මූල්‍ය ප්‍රකාශන වලින් තමයි මේ අවසාන ප්‍රශ්න 8ම අහලා තියෙන්නේ. හරි. එහෙනම් අපි බලමු එකින් එක ප්‍රශ්න කොහොමද සාකච්ඡා කරන්න කියලා. හරි. අපි එහෙනම් 2019 සාමාන්‍ය පෙළ කොමර්ස් පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. හරි. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. බලන්න කියනවා පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්න අංක 1 සිට 4 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. අනේකෙත් සිද්ධියක් දීලා තියෙනවා. සිද්ධියක් දීලා තමයි ප්‍රශ්න 4ක් අහලා තියෙන්නේ නේ. ගොවිපලෙහි වැඩ කරමින් සිටින අතරතුර ඇති වූ පිපාසය සංසිඳුවා ගැනීමට විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පවත්වාගෙන යනු ලබන මිහිරි රසහල වෙත ගිය කමලා පළතුරු බඳුනක්ද විමලා කිරි වීදුරුවක්ද මිලදී ගන්නා ලදී. හරි, බලන්න පළවෙනි ප්‍රශ්නේ. මිහිරි රසහල විසින් සපුරාලන මිනිස් අවශ්‍යතාවය කුමක්ද? පැහැදිලිනේ නේ. මිහිරි රසහල ලේසිනේ. මිහිරි රසහල විසින් සපුරාලන අවශ්‍යතාවය බලන්න. මොකක්ද අවශ්‍යතාවය? ආහාරනේ. ආහාර කියන අවශ්‍යතාවය සපුරාලන්න. හරි, අපිට ඕනනම් මෙන්න හයිලයිට් කරගන්න පුළුවන් වැදගත් දේවල්. ගොවිපලෙහි වැඩ කරමින් සිටින අතරතුර ඇති වූ පිපාසය සංසිඳුවා ගන්න. මෙයාලට පිපාසය සංසිඳුවා ගැනීමට විවිධ සේවා සමූපකාර සමිතියනේ. මොකක්ද? විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පවත්වාගෙන යනු ලබන මිහිරි රසහල. මොකද ව්‍යාපාරයේ නම මිහිරි රසහල වෙත ගිය කමලා මොකක්ද අරන් තියෙන්නේ? පළතුරු බඳුනක් නේ. විමලා කිරි වීදුරුවා. එහෙනම් මේ දෙන්නගෙම අවශ්‍යතාවය තමයි මොකක්ද? ආහාර. ලේසි. හරි. අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. මිහිරි රසහල අයත්වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද? අන්න වැදගත් දෙයක්. මොකක්ද කියන්නේ? මේක කවුද කරන්නේ? විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පවත්වාගෙන යනු ලබන මිහිරි රසහල. හරි. අපි කතා කරා ව්‍යාපාර සංවිධානවලදී. හරි, එහෙනම් පැහැදිලි. බලන්න මිහිරි රසහල අයත්වන ව්‍යාපාර සංවිධාන වර්ගය කේවල ස්වාමි ව්‍යාපාරයක් නෙවෙයිනේ. ඒක පුද්ගල ව්‍යාපාරයක් නෙවෙයි. ඒක ගන්න බෑ අපිට. සමිති සංවිධානයකුත් නෙවෙයි. හරි. රජයේ දෙපා රජයේ සම්බන්ධයක් නෑනේ කොහොමත්. එහෙනම් වඩා නිවැරදි මොකක්ද? සමූපකාර සමිති. මේක පැහැදිලිව කියනවා සමූපකාර සමිතිය මගින්ලු පවත්වාගෙන යන්නේ නේ මිහිරි රසහල කියන එක. හරි. එහෙනම් අන්න සමූපකාර සමිති මෙයාලගේ අරමුණ ලාභ ලැබීම නෙවෙයි. නමුත් මෙයාලත් ඒ කියන්නේ ආදායම්, ඒ කියන්නේ අරමුදල් රැස් කරගන්න විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවානේ. හරි. එහෙනම් පිළිතුරු අංක 3 තමයි නිවැරදි. හරි. ප්‍රශ්න අංක 3. ඉහත සිද්ධිය අනුව කමලාගේ හා විමලාගේ. හරි, මේ බලන්න ඉහත සිද්ධිය අනුව කමලාගේ හා විමලාගේ අවශ්‍යතා සමානය
හරි නේද උත්තරේ? ඇයි ඒ? දෙන්නටම තියෙන්නේ පිපාසය සංසිඳුවා ගැනීම. පිපාසය සංසිඳුවා ගන්න මෙයා මොකද කරන්නේ? පළතුරු බඳුනක් ගන්නවා, අරයා කිරි වීදුරුවක්. දෙන්නටම තියෙන අවශ්‍යතා සමානයිනේ. ආහාර කියන අවශ්‍යතාවය තියෙන්නේ දෙන්නටමනේ. ආහාර පාන. හරි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1 අවශ්‍යතා සමානයි. අපි අනිත් ඒවත් බලමු. උවමනා සමාන නෑනේ. මෙතන පැහැදිලිව කියනවා මෙයා ගන්නේ පළතුරු බඳුනක්, අරයා කිරි වීදුරුවක් නේ. ඒක වැරදි. අවශ්‍යතා විවිධ. අපි අවශ්‍යතා විවිධයි කියලා කියන්නේ නැහැ. අවශ්‍යතා පොදුයි. උවමනා තමයි විවිධ වෙන්නේ නේ. ඒක ගන්නත් බෑ. ඒ වගේම තමයි උවමනා සීමිතයි. උවමනා සීමිත නැහැ. උවමනා අසීමිතයි. එහෙනම් පැහැදිලි දරුවනේ ප්‍රශ්න අංක 3ට පිළිතුර අවශ්‍යතා තමයි සමාන වෙන්නේ. පිළිතුර අංක 1. මිහිරි රසහල භාවිතා කරන පළතුරු අයත් වන නිෂ්පාදන සාධකය. අන නිෂ්පාදන සාධක 4යිනේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. නේද? අපිට බැලූ බැල්මට ටක් ගාලා හිතෙනවා මේක භූමියද කියලානේ. නෑ, භූමිය නෙමෙයි. භූමිය කියන එකේ නිර්වචනය තමයි ස්වභාව ධර්මයෙන් ලැබෙන සම්පත්. නමුත් මිහිරි රසහල භාවිතා කරන පළතුරු කියන්නේ කවුරු හරි හදලා ඒක මෙයාල් මිලදී ගන්නවා. නේද? මෙයාලා කොහෙන් හරි මිලදී අරගෙන තමයි අලෙවි කරන්නේ. එහෙනම් ඒකට අපි කියනවා මොකක්ද නිෂ්පාදන සාධකය? ප්‍රාග්ධනය තමයි නිෂ්පාදන සාධකයන්න වැදගත් නේ. හොඳ ප්‍රශ්නයක්. හරි. මිහිරි රසහල භාවිතා කරන පළතුරු. පළතුරු ඇත්වන නිෂ්පාදන සාධකය තමයි මොකක්ද? ප්‍රාග්ධනය. පැහැදිලි නේද? හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. බලන්න පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නංක 5 සිට 7 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. අන නැවත සිද්ධියක් දීලා තියෙනවා ප්‍රශ්න 3කටනේ. හරි බලමු. කොහු කෙඳි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන ලක්සිරි නිපැයුම් ව්‍යාපාරයේ අයිතිකරුවන් වන නිපුණට හා උපුලිට 2019 වර්ෂයේ හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය හිමි වූ අතර රජය විසින් ඔවුන්ට සහ එක් සේවකයෙකුට විදේශ සංචාරයක් ලබා දෙන ලදී. හරි. බලමු පස්වෙනි ප්‍රශ්නය අහනවා. ලක්සිරි නිපැයුම් ව්‍යාපාරයේ බාහිර පරිසර සාධකයක් වන්නේ කුමක්ද? හරි. අපි නැවත ඡේදකය යොමු බලන්න. කොහු කෙඳි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන. හරි. ව්‍යාපාරයේ තමයි මොකක්ද? කොහු කෙඳි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරනවලු. මේ බලන්න. කොහු කෙඳි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන ලක්සිරි නිපැවුම් ව්‍යාපාරයේ අයිතිකරුවන් වන අයිතිකරුවෝ දෙන්නෙක් ඉන්නවා. නිපුණට හා උපුලිට 2019 වර්ෂයේ හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය. අන්න හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය හිමි වෙලා රජය විසින් අන්න පිළිතුර තියෙනවානේ. රජය විසින් ඔවුන්ට සහ එක් සේවකයෙකුට විදේශ සංචාරයක් ලබා දෙන ලදී. සේවකයක් ඉන්නවා. හරි. මේක අහන්නේ බාහිර පරිසර සාධකයක් නේද? සේවකයෝ කියන්නේ අභ්‍යන්තර පරිසර සාධකයක් නේ. හරි. නිපුණ කියන එක ගන්න බෑ. මෙයා අයිතිකරු ඒක ගන්න බෑ. උපුලි කියන්නේත් අයිතිකරු. සේවකයෝ කියන එකත් අභ්‍යන්තරයි. ඒක ගන්නත් බෑ. එහෙනම් නිවැරදි පිළිතුර අංක 4 රජය. හරි. 6 වෙනි ප්‍රශ්නේ බලන්න. ලක්සිරි නිපැවුම් ව්‍යාපාරයට 2019 වර්ෂයේ හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය හිමිවීම එම ව්‍යාපාරයට. අන්න වැදගත් දෙයක්. අපි ව්‍යාපාර පරිසරය කියන මාතෘකාවේදී සාකච්ඡා කරනවා. ව්‍යාපාර පරිසරයේ කොටස් දෙකයි අභ්‍යන්තර හා බාහිරනේ. ඒතර අභ්‍යන්තර පරිසරයෙන් හිතකරව බලපාන දේවල් වලට අපි කියනවා ශක්තියින්, අහිතකරව බලපාන දේවල් වලට අපි කියනවා දුර්වලතා. බාහිර පරිසරයෙන් හිතකරව බලපාන දේවල් වලට අපි කියනවා අවස්ථා. බාහිර පරිසරයෙන් අහිතකරව බලපාන දේවල් වලට අපි කියනවා තර්ජනයන් කියලා. දැන් මෙයාලට සම්මානයක් හම්බෙලා එහෙනම් ඉතින් මේක නේද සරලයි. අභ්‍යන්තර පරිසරයෙන් මෙයාලට වාසිදායකව බලපාන දෙයක් නේ. මෙයාට හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය හම්බෙලා මේ දෙන්නට නේ. හරි. එහෙනම් අන්න මේක ව්‍යාපාරයට අභ්‍යන්තර පරිසරයෙන් වාසිදායකව නැත්තං හිතකරව බලපාන දෙයක්. එහෙනම් අපි එකට කියනවා මොනා කියලාද? ශක්තියක් නේ. හරි. මෙන්න පිළිතුර ශක්තියයි. මේවා අපිට ගන්න බෑ දුර්වලතා. අවස්ථා තර්ජන කොහොමත් ගන්න බෑ. අයියේ මේක බාහිර පරිසර සාධකයක්. කොහොමත් අයින් කරන්න පුළුවන්. දුර්වලතාවය අයින් කරන්න පුළුවන්. මේක අවාසිදායකව නෙවෙයි බලපාන්නේ ව්‍යාපාරයට වාසිදායකවයි බලපාන්නේ. පැහැදිලි නේද? ප්‍රශ්න අංක 7 ලක්සිරි නිපැවුම් ව්‍යාපාරයට සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. හරි. බලන්න පළවෙනි එක.
ලක්සිරි නෙපැවුම් ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් ඇත. හරි. දැන් මේක මොන ව්‍යාපාරයක්ද? ඉස්සලා මේක හඳුනා ගන්න එපා. නිපුණ හා උපුලිනේ. හරි. එහෙනම් මේක අපිට ගන්න වෙන්නේ හවුල් ව්‍යාපාරයක්. සමාගමක් කියලා කොහෙවත් කියලා නැහැ සීමා සහිත ඒව මොකුත් කියලා නැහැ අපිට. එහෙනම් මේක මොන ව්‍යාපාරයක්ද? හවුල් ව්‍යාපාරයක්. එහෙනම් ලක්සිරි නෙපැවුම් ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් ඇතලු. අපි දන්නවා ඒක පුද්ගල සහ හවුල් ව්‍යාපාරවලට නෛතික පුද්ගලභාවයක් නැහැ ළමයිනේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ නමින් කටයුතු කරන්න බෑ. අයිතිකරුවන්ගේ පෞද්ගලික නම් වලින් තමයි නීතිමය කටයුතු වල යෙදෙන්න පුළුවන් නේ. හරි. එහෙනම් ඒක ගන්න බෑ. පළවෙනි උත්තරේ ගන්න බෑ. ඒක අසත්‍යයි. ලක්සිරි නෙපැවුම් ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ නෙවෙයි අනිවාර්යයි නේද? ඇයි අපි කතා කරනවා මෙන්න අයිතිකරුවෝන් දෙන්න නිපුණට සහ උපුලි ව්‍යාපාරයේ නම මොකද්ද? ලක්සිරි නිපැවුම්. එතකොට අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් තියෙනවා නම් අපි ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතුයිනේ. හරි මේක කියන්නේ අනිවාර්ය වෙන්නේ නැහැ කියලා. එහෙනම් ඒකත් අපිට ගන්න බෑ අසත්‍යයි. අංක 3 ලක්සිරි නෙපැවුම් ව්‍යාපාරය සම්බන්ධ නිපුණ සහ උපුලිගේ වගකීම අසීමිත වේ. හරි. ඒක නිවැරදි නේද? වගකීම අසීමිතයි හවුල්කරුවන්ගේ හවුල් ව්‍යාපාරයක වගකීම අසීමිතයි. දැන් මේ දෙන්න විතරයි ඉන්නේ. මොන හරි ව්‍යාපාරයේ ප්‍රශ්නයක් ඇති වුණොත් ගැටලුවක් ඇති වුණොත් මේ දෙන්න සියලු දේවල් තනියම දරා ගන්න ඕනේ. මේ දෙන්න විතරක්නේ. හරි. එහෙනම් අන්න ඒකට අපි කියනවා මොකද්ද? අසීමිත වගකීමක් තියනවා කියලා. එහෙනම් අන්න පිළිතුරු අංක 3 අපි හතරවෙනි එකත් බලමු. ලක්සිරි නෙපැවුම් ව්‍යාපාරයේ කොහු කෙන්දි සඳහා වැයවන පිරිවැය එම ව්‍යාපාරයට වක්‍ර පිරිවැයකි. නේද? කොහු කෙන්දි දැන් මේක මොකද්ද මේ? කොහු කෙන්දි ආශ්‍රිත නිෂ්පාදන. එහෙනම් මේකේ ප්‍රධානම ද්‍රව්‍ය තමයි කොහු කෙන්දිනේ. එහෙනම් ඒක ඍජු ද්‍රව්‍යයක්. ඒක ඍජු පිරිවැයක්. එහෙනම් ඒක ගන්නත් බෑ. මේක කියලා දෙන්නේ වක්‍ර පිරිවැයක් කියලා. එහෙනම් වඩා නිවැරදි පිළිතුර කීයද? පිළිතුරු අංක 3 වගකීම මොකද වෙන්නේ? හවුල්කරුවන්ගේ අසීමිතයි. පැහැදිලි නේද? හරි. අපි යනවා 8 වෙනි ප්‍රශ්නේ. කුමන හෝ බැංකු ගිණුමක් පවත්වා නොගන්නා රසික තම මෝටර රථයේ ඉන්ධන බිල විද්‍යුත් කාඩ් පතකින් ගෙවන ලදී. ඔහු භාවිතා කළ විද්‍යුත් කාඩ් පත. මේකේ වැදගත්ම දේ තමයි කුමන හෝ බැංකු ගිණුමක් පවත්වා නොගන්නා. නේ? කුමන හෝ බැංකු ගිණුමක් පවත්වා නොගන්නා. එයාට බැංකු account එකක් නැල්ලුනේ. හැබැයි එයා කාඩ් පතකින් ඉන්ධන බිල ගෙවලා තියෙනවානේ. සෙඩ් එකට ගිහිලා තෙල් ගහලා කාඩ් එකෙන් ගෙවීම් කරලා තියෙනවා. එහෙනම් මේකේ අපි දැනගන්න ඕනේ බැංකු ගිණුමක් නැතුව ගන්න පුළුවන් එකම කාඩ් පත තමයි ළමයි මොකක්ද? ණය කාඩ් පතක් නේ. ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න අපි දන්නවා ගිණුමක් තිබීමත් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඩෙබිට් කාඩ් එකක් ගන්න. එහෙම නැත්නම් අපි කියනවා හරපතක් ගන්න ගිණුමක් තිබීම අනිවාර්යයි නේ. හරි. එහෙනම් පිළිතුර කීයද? අංක 2 ණය කාඩ් පතයි. පැහැදිලි නේද? මේ සෙට් කියන්නේත් නේද? ATM වෙනවා. එහෙම නැත්නම් පෙට් කියන්නේත් නේද? ATM කාඩ් එකක්. එහෙම නැත්නම් හරපතක්. හරි. අංක 9 මහජන බැංකුවේ ජංගම ගිණුමක් හිමි රංග විසින් කපිලට රුපියල් 8000ක මුදල් ගෙවීම සඳහා චෙක් පතක් නිකුත් කරන ලදී. අන්න වැදගත්. කවුද? account එක තියෙනවලු මහජන බැංකුවේ. account එක කාගේද? රංගගේ. කාටද ගෙවන්නේ? කපිලට රුපියල් 8000ක මුදලක් චෙක් පතකින් ගෙවනවලු. හරි. මෙහි එක රංග. රංග කියන්නේ කවුද මෙතනදී? රංග කියන්නේ ජංගම ගිණුම් හිමියා. චෙක් පතට සම්බන්ධ පාර්ශව තුනයි අනකරු, අනලදු සහ ආදායකයානේ. එතකොට රංග තමයි චෙක් එක ලියන්නේ. එයා තමයි අස්සම් කරන්නේ චෙක් එකේනේ. එයා අස්සම් කරලා දෙනවා. එහෙනම් එයා තමයි විධානය කරන්නේ. එහෙම නැත්නම් අන කිරීම කරන්නේ. එහෙනම් එයා තමයි කවුද? අනකරු. එහෙනම් රංග කියන්නේ කවුද? අනකරු. මේ බලන්න. පිළිවෙලින් අහන්නේ. අනකරු කියලා තියෙන උත්තර දෙකක් තියෙනවානේ. හරි. අපිට මේ දෙකම අයින් කරන්න පුළුවන්. මෙන්න. එතකොට පළවෙනි එක හරි ගන්න පුළුවන් අනකරු, තුන්වෙනි එකෙත් අනකරු තියෙන. හරි. අපි දෙවෙනි එකට යනවා. කපිල. කපිලට තමයි චෙක් එක ගෙවන්නේ නේ. එතකොට චෙක් එකේ ලියන්නේ කපිලගේ නම. එහෙනම් චෙක් පතේ නම් සඳහන් පුද්ගලයාට අපි කියනවා කවුරු කියලාද? ආදායකයා කියලා කියනවා. පැහැදිලි නේද? හරි. ආදායකයා. හරි. මේ බලන්න එහෙනම් පිළිතුරු අංක 3 අනකරු, ආදායකයා. අවසානික අහනවා මහජන බැංකුව.
මහජන බැංකුව හැමේලෑම වානිජ බැංකුව කියන්නේ කවුද? අනලදු. ජංගම ගිණුම් හිමියා නියෝගය කරන්නේ කාටද? වානිජ බැංකුවට මගේ account එකෙන් මෙච්චරක් ඒ අදාළ එක්කෙනාට ගෙවන්න කියලානේ. හරි එහෙනම් මහජන බැංකුව තමයි මෙතනදී කවුද? අනලදු වෙන්නේ. හරි එහෙනම් පිළිතුර අංක 3 අනකරු ආදායකයා අනලදු. හරි. ප්‍රශ්න අංක 10 ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන වාසනා තමා සතු වූ රක්ෂණොප්පුවක් ඇපයට තබා නිවස සෑදීමට ණයක් ලබා ගන්නා ලදී. වාසනා ණය මුදල ලබා ගැනීමට භාවිතා කළේ. අපි කතා කරනවා රක්ෂණය වර්ග දෙකයි, ජීවිත රක්ෂණය සහ දේපල රක්ෂණය. හරි. ඒකදී අපි වෙනස්කම් යටතේත් කතා කරනවා මේ ජීවිත රක්ෂණයේදී තමයි ජීවිත රක්ෂණය කියන එක ඇපයට තියලා ණයක් ගන්න. ගොඩක් වෙලාවට බැංකුවකින් ණයක් ගද්දී අපි අපේ ජීවිතයට ඉන්ෂුරන්ස් එකක් දාන්න ඕනේ. අපි කියනවා ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාන්න ඕනේනේ. ජීවිත රක්ෂණයක් ගන්න ඕනේ. එහෙනම් ඇයි මොකක් හරි ගැටලුවක් වුණොත් අපේ ජීවිතයට අවදානමක් ආවොත් නේද? හදිසි අනතුරක් වෙලා අපි ජීවිතක්ෂයට පත් වුණොත් එහෙම අර බැංක් ලෝන් එක ගෙවන්නනේ. අපි ගෙවීමේ ක්‍රමයෙන් ගන්න ලෝන් එකක් කියන එක. එහෙනම් අන්න බැංකු ණයක් ගන්න මේ ආරම්භ කරලා තියෙන්න ඕනේ මොකක්ද? ජීවිත රක්ෂණ ඔප්පුවක් නේද? හරි මෙන්න බලන්න එහෙනම් ගිනි රක්ෂණ ඔප්පුව ඒවා ගන්න අවශ්‍ය නැහැ. මාර්ගස්ත ඒවා අපිට අදාළත් නැහැ. මෝටර රථ රක්ෂණ ඔප්පුවක් අවශ්‍යත් නැහැ. එහෙනම් ජීවිත රක්ෂණ ඔප්පුවක් තමයි ගන්න ඕනේ. පැහැදිලි නේද? හරි. ප්‍රශ්න අංක 11 අභ්‍යන්තර වාචික හා විද්‍යුත් සංනිවේදන ක්‍රමයක් දැක්වෙන අවස්ථාව. අන තුනම තියෙන්න ඕනේ. අභ්‍යන්තර වාචික හා විද්‍යුත්නේ. හරි ඉස්සලාම බලමු අපි අභ්‍යන්තර. පළවෙනි පිළිතුර බලමු. විදුහල්පතිතුමා උදේ රැස්වීම ශබ්ද විකාශන යන්ත්‍රය මගින් නැමතීම. හරි බලමු අපි. විදුහල්පතිතුමා රැස්වීම ගුරුවරුන් සහ සිසුන් ඉන්නේනේ. හරි එහෙනම් මේක අභ්‍යන්තර පාසල ඇතුළත තමයි යන්නේ නේ. අභ්‍යන්තර පණිවිඩ හුවමාරු වෙන්නේ. එතකොට මේක අභ්‍යන්තර. හරි. වාචිකද? ඔව් විදුහල්පතිතුමා කතා කරනවනේ. රැස්වීම අමතලා කතා කරනවා. හැබැයි මයික් එකෙන් නේ. ශබ්ද විකාශන යන්ත්‍රය මගින්. එහෙනම් ඒක විද්‍යුත්. හැබැයි කියනවා. නේද? වාචිකක් තියෙනවා, විද්‍යුත් තියෙනවා. එහෙනම් පළවෙනි පිළිතුරම නිවැරදිනේ. විදුහල්පතිතුමා උදේ රැස්වීම ශබ්ද විකාශන යන්ත්‍රය මගින් නැමතීම. අංක 2 බලමු. නිෂ්පාදන කළමනාකරු දුරකථනයෙන් සැපයුම් කරුවන්. අන සැපයුම් කරුවන් එක කියන්නේ බාහිර පාර්ශවයක් නේද? එහෙනම් ඒක අයින් කරන්න පුළුවන්. මේක බාහිර සංනිවේදනයක්. පන්තිභාර ගුරුතුමිය විසින් දෙමාපිය රැස්වීමට සහභාගී වන ලෙස දන්වා දෙමාපියන්ට. එතකොට දෙමාපියන් කියන්නේත් පාසලේ බාහිර පාර්ශවයක් නේ. හරි ඒක ගන්නත් බෑනේ. හරි මෙන්න අපි බැහැර කරන්නේ ඇයි බැහැර කරන්න කියලා මම සාකච්ඡා කරන්නේ නේ. අලෙවි කළමනාකරු නව මිල ගණන් දන්වා තම ගනුදෙනු කරුවන්ට. හරි ගනුදෙනු කරුවන් එක්ක කරනවා කියලා කියන්නේ ගනුදෙනු කරුවෝ කියන්නේ ව්‍යාපාරයේ බාහිර පරිසර සාධකයා. එහෙනම් අන පිළිතුර අංක 1 විදුහල්පතිතුමා උදේ රැස්වීම ශබ්ද විකාශන යන්ත්‍රය මගින් නැමතීම. පැහැදිලි නේද? හරි. ප්‍රශ්න අංක 12 ප්‍රවාහන මූලිකාංගයක් වන මාධ්‍ය සඳහා නිදසුනක් දැක්වෙන පිළිතුර. ප්‍රවාහන මූලිකාංග 4යි. මාර්ගය, මාධ්‍ය, බලය සහ පර්යන්ත. අපෙන් අහන්නේ මාධ්‍යනේ. ඔව් මාධ්‍ය. මාධ්‍ය කියලා කියන්නේ යාන වාහන. විවිධ ප්‍රවාහන මාර්ගවල ධාවනයට යොදා ගන්නා යාන වාහන. අපි බලමු. දකුණු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බෙලියත්ත දක්වා දීර්ඝ කිරීම. එතන කියන්නේ මොකද්ද? මාර්ගය. දුම්රිය මාර්ගයනේ. මුහුදුබඩ දුම්රිය මාර්ගය. එතකොට ඒක ගන්න බෑ. හම්බන්තොට දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය. ඒකත් මාර්ගයක් කියන්නේ. එහෙනම් ඒක මාර්ගය කියන මූලිකාංගයට අදාළ වෙන්නේ. අපෙන් ඒක නෙවෙයි අහන්නේ. කොට්ටාව බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානය. ඒක මොකක්ද? පර්යන්තයක්නේ. ප්‍රවාහන මාධ්‍යයන් හසුරවන්න යොදා ගන්නා ස්ථානවලට අපි කියන්නේ මොනවා කියලාද? පර්යන්තය. හරි ඒක ගන්නත් බෑ. පොළොන්නරුව දුම්රිය ස්ථානය දක්වා සුකෝපභෝගී අධිවේගී දුම්රියක්. අන්න මොකක්ද? අධිවේගී දුම්රියක්. තියෙනව නේද? අන්න ඒක තමයි එහෙනම් මාධ්‍ය දුම්රිය නේ. හරි එහෙනම් පිළිතුරු අංක 4 නිවැරදි. මාධ්‍ය වෙන්නේ දුම්රියනේ. දුම්රියක් යදවීම කියලා තියෙනවනේ අධිවේගී දුම්රියක්. හරි. වෙන ප්‍රශ්න අංක 13 සිල්ලර වෙළඳාමක් දැක්වෙන පිළිතුර තෝරන්න. හරි ඊට කලින් අපි දැනගන්න බෑ වෙළඳාම වර්ග දෙකයි සිල්ලර සහ තොග. දේශීය වෙළඳාම වර්ග දෙකයි සිල්ලර හා තොගනේ.
සිල්ලර වෙළඳාම කියලා කියන්නේ අවසාන පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා විකුණන එක. එතනින් එහාට ආයේ නැවත විකිණීමක් සිද්ධ වෙන්නේ නැහැ, පරිභෝජනයක් සිද්ධ වෙන්නේ. හැබැයි තොග වෙළඳාම කියන්නේ දරුවනේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් තමයි මිලදී ගන්න. නේද? යා ඒක නැවත විකුණනවා නේද? ඒක පරිභෝජනයෙන් අවසන් වෙන්නේ නැහැ එතනින්. නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගන්න. හරි. හරි. එහෙනම් අපි බලමු. අපෙන් අහන්නේ සිල්ලර වෙළඳාම. ආපන ශාලාවකට කේක් කිලෝ 2ක් මිලදී ගැනීම. දැන් ආපන ශාලාවට ගන්නේ කේක් කිලෝ 2ක් ගන්නේ නේද? තේ බොණ්ඩේ නායට නැවත විකුණනවා යාලා. එහෙනම් ඒක තොග වෙළඳාමක් නේ. හරි. එහෙනම් ඒක ගන්න බෑ. අපෙන් අහන්නේ සිල්ලර. බතික් නිෂ්පාදකයෝ විසින් ලක්සලට බිත්ති සැරසිල්ලක්. දන්නවනේ ලක්සලනේ. හරි. ලක්සලට විකුණන්නේ ලක්සල ඒක නැවත අලෙවි කරනවා නේද පාරිභෝගිකයන්ට. එහෙනම් ඒකත් තොග වෙළඳාමක්. ඒක ගන්නත් බෑ. එක්සත් ක්‍රීඩා සමාජයේ වාර්ෂික දන්සැල සඳහා සහල් කිලෝ 200ක් විකිණීම. සහල් කිලෝ 200ක් විකුණනවා. හැබැයි දන්සලට අන්න වැදගත්ම දේ. අර මූලධර්මයේ තියෙනවද බං නැවත විකිණීමක් සිද්ධ වෙන්නේ නැහැ නේද? පරිභෝජනයක් නේද? දන්සල කියන එක දන්නවනේ. පරිභෝජනයක් සිද්ධ වෙන්නේ. එතනින් ඉවරයි ඒක. එහෙනම් ඒක තමයි පිළිතුර. අපි අවසානික බලමු. මොරටු ලීබඩු වෙළෙන්දෝ විසින් අල්මාරියක් ලීබඩු වෙළඳ සැලකට විකිණීම. විකුණන්නේ කාටද? ලීබඩු වෙළඳ සැලකට. එයා ඒක නැවත අලෙවි කරනවා. එහෙනම් ඒකත් තොග වෙළඳාමා. එහෙනම් අර දන්සලකට සහල් කිලෝ 200ක් විකිණීම තමයි සිල්ලර වෙළඳාම වෙන්නේ. හරි හොඳට කියවලා පිළිතුර තෝරගන්න ඕනේ අපි. හරි ප්‍රශ්න අංක 14. වඩ ලකුණු 40ක් හම්බෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 1 ගානේ. ඉතින් ඒ නිසා එක ලකුණක් වැදගත් නේ. විදුහල්පති ශිෂ්‍ය නායකයින් පත්කර ඔවුන්ට පාසලේ අධීක්ෂණ කටයුතු පවරයි. විදුහල්පති ශිෂ්‍ය නායකයින් පත් කරලා ඔවුන්ට පාසලේ අධීක්ෂණ කටයුතු පවරනවනේ. ඔයා මේ ටික කරන්න, ඔයා මේ ටික කරන්න කියලා නේද? ඔයාලත් ඉන්නවනේ ශිෂ්‍ය නායකයෝනේ. හරි. මෙය අයත්වන කළමනාකරන කාර්ය කුමක්ද? හරි. අපි දන්නවා සැලසුම් කරන්නේදී වෙන්නේ යම් කිසි දෙයක් කරන්න කලින් ඒ දේ කරන්නේ කොහොමද කියලා තීරණය කරනවා. ඒකට ගන්න ක්‍රියාමාර්ග මොනවාද කියලා තීරණය කරනවා. එහෙනම් සංවිධානකරණයේදී තමයි වෙන්නේ කාර්යයන් පැවරීම, වැඩ පැවරීම, සම්පත් බෙදා හැරීමනේ. අන්න ඔය ටික වෙන්නේ. අන්න එහෙනම් සංවිධානකරණයට අදාළයි නේද? බලන්න ශිෂ්‍ය නායකයින් පත් කරා. ඒකල එක එක්කෙනාට වැඩ පැවරුවානේ. ඔවුන්ට පාසලේ අධීක්ෂණ කටයුතු පවරනවා. අන්න හොඳට මට තියාගන්න වැඩ පවරනවා කියලා කියන්නේ ඒක අදාළ වෙන්නේ මොකටද එහෙනම් සංවිධානකරණයට. හරි පැහැදිලි. හරි පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 15 රුවන් සතුව පහත ආයෝජන ඇත. අන්න රුවන්ට ආයෝජන 3ක් තියෙනවලු. පළවෙනි එක රුපියල් 25000ක මහජන බැංකුවේ ස්ථාවර තැන්පතුව. රුපියල් ලක්ෂයක කොටස් වෙළඳපොළ ආයෝජනයක් තියෙනවලු. රුපියල් ලක්ෂ 2ක භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය. ඉහත ආයෝජන අවදානම වැඩිම ආයෝජනයේ සිට අවදානම අඩුම ආයෝජනය දක්වා පෙළගස්සන්න. ඉස්සල්ලාම වැඩිම එක. අපි දන්නවා වැඩිම අවදානමක් තියෙන්නේ ඔයාලා ඉගෙනගෙන තියෙනවා කොටස් බිලදී ගැනීමේ. කොටස්වල ප්‍රතිලාභ නිතර නිතර උච්චාවචනය වෙනවනේ. අපි දන්නවනේ අපි තුමු සමාගමක කොටස් බිලදී ගත්තොත් අපිට ලාභාංශ ආදායමක් ලැබෙන්නේ. සමහරලාට වැඩි ලාභයක් ලැබෙන්න පුළුවන්, සමහරලාට ලාභ ඇත්තෙම නැති වෙන්න පුළුවන් නේ. හරි. එහෙනම් වැඩිම අවදානම තියෙන්නේ මොනවලද? B. අංක 1 යන්නේ B වලට. ඊට පස්සේ අපි තෝරමු අඩුම එක. එතකොට අපිට මධ්‍යස්ථ එක හොයාගන්න පුළුවන්. අඩුම ආයෝජන මාර්ගය මේ දෙකෙන් අඩුම අවදානමක් තියෙන්නේ බලන්න ලක්ෂ 2ක භාණ්ඩාගාර බිල්පත්. අපි දන්නවා භාණ්ඩාගාර බිල්පත් කියන්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තමයි අලෙවි කරන්නේ නේ. එහෙනම් මේකට පූර්ණ රාජ්‍ය ආරක්ෂාවක් හම්බ වෙනවා. අපිට කිසිම අවදානමක් නැහැ. අවදානම රහිත ආයෝජන මාර්ගයක්. එහෙනම් ඒක 3ට යනවා. එහෙනම් දෙවෙනි එක තමයි මේ මධ්‍යස්ථ එක ස්ථාවර තැන්පතු. ඒකේ අවදානම අඩුයි නේ. හරි. එහෙනම් ඔන්න B A C පැහැදිලි නේද? පළවෙනි එක B, ඊළඟ එක A, අවසාන එක අඩුම තියෙන්නේ C වල. එහෙනම් පිළිතුරු අංක 1 නිවැරදි. පැහැදිලි නේද? අන්න අවදානම සහ ප්‍රතිලාභ අපි කතා කරන ආයෝජන මාර්ගවලනේ. ආයෝජන මාර්ගයක් තෝරගද්දී අවදානම බලන්න ඕනේ, ඊට සාපේක්ෂව ප්‍රතිලාභත් බලන්න ඕනේ. හරි. අපි යනවා ප්‍රශ්න අංක 16. ආයෝජන සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. පළවෙනි එක ආයෝජනයක අවදානම වැඩි වන විට ඒ ප්‍රතිලාභය අඩු වේලු. ඔන්න දැන් අපි කිව්වේනේ. අවදානම වැඩි වෙන්න ප්‍රතිලාභත් වැඩි වෙන්න ඕනේ. දැන් කොටස් වෙළඳ පොලේ අවදානම වැඩි. හැබැයි ප්‍රතිලාභත් මොකද වෙන්නේ? වැඩි. හරි.
අක දෙක කොටස් වෙළඳපොළ ආයෝජනයෙන් ඉහළ පොලී ආදායමක් ලබාගත හැකිය. කොටස් වෙළඳපොළ ආයෝජනයෙන් ඉහළ පොලී ආදායමක් අන්න වචනේ. කොටස් වෙළඳ පොලේ පොලියක් කම්බෙනවද කොටස්වල ප්‍රතිලාභය පොලියද ළමයි අන්න වැදගත්නේ ඒක ගණ්ඩත් බෑ. පළවෙනි එක ගණ්ඩත් බෑනේ ප්‍රතිලාභය වැඩිවෙන්න ඕනේ අවධානම වැඩි වෙනවන. අංක 3 ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාම ආයෝජන මාර්ගයක් ලෙස නොසැලකී නෙවෙයිනේ. අපි අන්තිමට කතා කරනවා අපිට කරන්න කිසිම දෙයක් නැත්නම් අපි මොකද කරන්නේ සල්ලි තියෙනවා නම් අපේම ව්‍යාපාරයක් පටන් ගන්නවානේ. ඉතිරි කිරීමේ ගිණුමක දාන්නෙත් නෑ ස්ථාවර තැන්පතුවක දාන්නෙත් නෑ. එහෙම නැත්නම් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්නෙත් නෑ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නෙත් නෑ. අපිම ව්‍යාපාරයක් පටන් ගෙන ලාභයක් ලබන්න පුළුවන්නේ. ව්‍යාපාරවල පරමාර්ථයේ ලාභ ලැබීමනේ. හරි. එහෙනම් අන්න ළමයි නොසැලකේ නෙවෙයි සැලකේ එහෙනම් ඒකත් වැරදි. බලන්න එහෙනම් අරමුදල් ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ඵලදායී මාර්ගයක යෙදවීමට අපි කියනවා ආයෝජනය. මේක නේද ආයෝජනයේ නිර්වචනය. හරි. එහෙනම් එන්න වඩා නිවැරදි ප්‍රකාශය තමයි පිළිතුරු අංක 4 ආයෝජනය කියන එකේ නිර්වචනය. හරි. මෙන්න එතකොට ව්‍යාපාර කොටසට අදාළ ප්‍රශ්න 16ම අපි සාකච්ඡා කරා නේ. අපි දන්නවා ව්‍යාපාර කොටසෙන් ප්‍රශ්න 16ක් අහලා තියෙනවා. ඉතුරු ප්‍රශ්න 24ම අහන්නේ ගිණුම් කරණයට අදාළව. එතකොට ෆස්ට් පේපර් එකෙත් වැඩි බර තැබීමක් තියෙන්නේ ගිණුම් කරණයට නේද? හරි. අපි ප්‍රශ්න අංක 17 ව්‍යාපාරයක වත්කම් ගිණුම් වල පමණක් සටහන් කෙරෙන ගනුදෙනුව. අන්න ගනුදෙනුවල බලපෑම අපි දැනගන්න ඕනේ. ඒකත් එක්ක තමයි මේක කරන්න වෙන්නේ. හරි. බලන්න අංක 1 ණයහිමියෙක් වූ දසුන්ට 5000ක් ගෙවීම. මුදල් අඩු වෙනවා. ණයහිමියෙක් කියන්නේ වගකීමන්නේ. වගකීම් වලට බලපානව නේද? මේක යහන්නේ වත්කම් වලට පමණක් බලපානවලු. ඒක ගන්න බෑ. අයිතිකරු 50000ක් තම පෞද්ගලික මුදල් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තැන්පත් කිරීම. පෞද්ගලික මුදල් බැංකු ගිණුමේ දාද්දී යාගේ හිමිකම වැඩි වෙනව නේද? නැවත ව්‍යාපාරයට මුදල් යෙදුවා හා සමානයිනේ අමතර ප්‍රාග්ධනයේ යෙදවීම. එහෙනම් හිමිකමට බලපානවා. ඒක ගන්නත් බෑ. රුපියල් ලක්ෂයක පරිගණකයක් කාර්යාලය සඳහා අත්පිට මුදලට ගැනීම. අන්න වැදගත් දෙයක්. පරිගණකයක් කාර්යාලය සඳහා අත්පිට මුදලට ගැනීම. පරිගණක කියන වත්කම වැඩි වෙලා මුදල් කියන වත්කම මොකද වෙන්නේ අඩු වෙනවා. අන්න වත්කම් වලට විතරයි නේද බලපාන්නේ. එක වත්කමක් වැඩි වෙලා තවත් වත්කමක් අඩු වෙනවනේ. හරි. මෙන්න එහෙනම් පිළිතුර අපි අවසාන එකත් බලමු. 12000ක බඩු තොගයක් නැවත විකිණීම සඳහා ණයට ගැනීම. ණයට ගද්දි වගකීම් වලට බලපානවා නේද? එහෙනම් ඒක ගන්නත් බෑ. එහෙනම් පිළිතුරු අංක 3 තමයි නිවැරදි. රුපියල් ලක්ෂයක පරිගණකයක් කාර්යාලයේ සඳහාත් පිට මුදලට ගැනීම. හරි. පැහැදිලි නේද ළමයි? හරි. ඔන්න ගිණුම් කරණයට දාලා පළවෙනි ප්‍රශ්නේ අපි කතා කරන්නේ ප්‍රශ්න අංක 17. හරි. දැන් අපි යනවා ප්‍රශ්න අංක 18. ව්‍යාපාරයේ හිමිකමට බලපාන ගනුදෙනුව කුමක්ද? හිමිකමටනේ. ඊට කලින් අපි දන්නවා හිමිකමට බලපාන ගනුදෙනු 4යිනේ. හරි මම පුංචි නේද මතක් කිරීමුත් කරගෙන තමයි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ. මූලධර්ම ඒ ප්‍රශ්නෙට අදාළව මූලධර්ම ටිකත් මතක් කරනවා. ඔයාලා මේ වීඩියෝ එක බලද්දී ඒතර ඔයාලට මූලධර්ම ටිකත් මතක් වෙනවා. හරි. එතකොට හිමිකම වෙනස් වන අවස්ථා 4යි දරුවනේ. එකක් තමයි අමතර ප්‍රාග්ධනයේදී අයිතිකරු ව්‍යාපාරයට ප්‍රාග්ධනය යොදද්දී හිමිකම වැඩි වෙනවා. ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. ආදායම් නිසා හිමිකම වැඩි වෙනවා. වියදම් නිසා හිමිකම අඩු වෙනවා. හරි අපි බලමු එහෙනම්. ණයගැතියෙකු වූ තුසිතගෙන් 7500ක් ලැබීම කියන්න බලපෑම බලන්න මොකක්ද? ණයගැතියෙකු වූ තුසිතගෙන් 7500ක් ලැබුණාම මුදල්වත්කම වැඩි වෙලා ණයගැතිවත්කම අඩු වෙනවනේ. හරි. ඒක වත්කම් වලට විතරයි බලපාන්නේ. එහෙනම් ඒක ගන්න බෑ. අංක 2 ණය හිමියෙකු වූ විමල්ට රුපියල් 25000ක් චෙක් පතකින් ගෙවීම. අන්න ණය හිමියන්ට බලපානව නේද? ඒක වගකීම් වලට බලපානවා. වත්කම් සහ වගකීම්. චෙක් පතකින් ගෙවද්දී අපේ බැංකු ශේෂය අඩු වෙනවා. ණය හිමි විමල්ට ගෙවන නිසා ණය හිමිභාවය අඩු වෙනවා. ඒක ගන්නත් බෑ. ව්‍යාපාරයකට රුපියල් 50000ක බැංකු ණයක් ලබා ගැනීම. මුදල්වත්කම වැඩි වෙලා බැංකු ණය කියන වගකීමත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් ඒක ගන්නත් බෑනේ. වගකීම් වලට බලපාන. අවසානික පිරිවැය රුපියල් 8000ක භාණ්ඩ තොගයක් 9000කට ණයට විකිණීම. 8000ක තොගයක් විකුණනවලු 9000ට. තොගය අඩු වෙනවා 8000යි.
ණයට විකුණන්නේ ණය ගැතියෝ කියන වත්කම වැඩි වෙනවා 9000යි. කීයක ලාභයක් තියෙනවා 8000ක ඒවා 9000ට විකුණාම රුපියල් 1000ක ලාභයක් තියෙනවානේ. එහෙනම් අන්න ලාභය අයිති ව්‍යාපාරයේ අයිතිකරුට අන්න හිමිකමට අපි එකතු කරනවා 1000ක් නේ. එහෙනම් අන්න හිමිකමට බලපාන එකම ගනුදෙනුව පිළිතුරු අංක 4. හරි මේ හැම සංකල්පයක්ම විභාගෙදී පරීක්ෂා කරනවා ඔයාලගෙක් නේ. හරි බලන්න ප්‍රශ්න අංක 19. ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක දිත්ව සටහන පහත දැක්වේ. ශාලිකාගේ ගිණුම හර 5000යි මුදල් ගිණුම බැර 4800යි ලද වට්ටම් ගිණුම බැර 200යි. පැහැදිලිනේ මුදල් බැර වෙනවා කියන්නේ මුදල් ගෙවලානේ. මුදල් හර වෙනවා නම් මුදල් ලැබිලා. මුදල් ගෙවලා කාටද ගෙවලා තියෙන්නේ ශාලිකාට. ගෙවද්දී එයා වට්ටමක් දීලා තියෙනවා 200ක. ඒකනේ 5000 පියවන්න අපි ගෙවලා තියෙන්නේ කීයයිද 4800යි ගෙවන්නේ නේ. එහෙනම් 200ක් එයා අපිට සහනයක් දුන්නා අඩු කිරීමක් දුන්නා නේ. හරි අපෙන් අහන්නේ මෙම ගනුදෙනුවේ රුපියල් 200ක වට්ටමක් අඩු කර ඇත්තේ පළවෙනි එක රුපියල් 5000ක බඩු තොගයක් මිලදී ගැනීමේදීය. එහෙම වෙන්නේ නැහැ. බඩු තොග ගද්දී අඩු කරන එකට අපි කියන්නේ වෙළඳ වට්ටම් කියලානේ. රුපියල් 5000ක ණය හිමියෙකුට මුදල් ගෙවීමේදීය. හරි ඒක නේද පිළිතුර. රුපියල් 5000කනේ ශාලිකාට 5000ක් ගෙවද්දි තමයි 200ක් හම්බෙලා තියෙන්නේ. හරි එහෙනම් පිළිතුරු අංක 2 නිවැරදි. ණය හිමියෙකුට මුදල් ගෙවීම. බලන්න 5000ක බඩු තොගයක් අත්පිට මුදලට විකුණද්දී වට්ටම් හම්බෙන්නේ නැහැ. රුපියල් 5000ක ණයගැතියෙක්ගෙන් මුදල් ලැබෙද්දී අන්න ඒකත් අපි මතක් කරගමු. ණයගැතියෙක්ගෙන් මුදල් ලැබෙද්දී අපි වට්ටමක් දෙන්නේ නේ සමහර වෙලාවට. ඒක අපිට කියන්නේ දුන් වට්ටම් කියලා. එහෙනම් ලද වට්ටම් වෙන්නේ ඒ කියන්නේ වට්ටමක් ලැබෙන්නේ අපිට ණය හිමියන්ට මුදල් ගෙවීමේදී. පැහැදිලි නේද දරුවනේ? හරි. ප්‍රශ්න අංක 20. ශිරාන්ගේ ව්‍යාපාරයේ 2019 11යි 1 දිනට ගිණුම් කරන සමීකරණය පහත පරිදි විය. හරි වත්කම් 25000යි හිමිකම් 15000යි වගකීම් 10000යි. 11යි 2 දින සිදු කරන ලද ගනුදෙනුවකට පසු එදිනට ගිණුම් කරන සමීකරණය පහත පරිදි විය. අන්න 11යි 2 දින සිදු කරන ලද ගනුදෙනුවකට පසු එදිනට ගිණුම් කරන සමීකරණය වත්කම් කීයද? ඒ කියන්නේ එක ගනුදෙනුවක් වුණාට පස්සේ නැවත සමීකරණය දීලා තියෙනවා. වත්කම් 21000යි හිමිකම 14000යි වගකීම් 7000යි. හරි අපි බලමු වෙනස. 25000 ඉඳන් 21000 වෙනකන්. ඒ කියන්නේ වත්කම අඩු වෙලා කීයකින්ද දරුවනේ 4000කින්. අපි මෙතනම ලියාගමු. හිමිකම 15000 ඉඳන් 14000 වෙලා. එහෙනම් හිමිකමත් අඩු වෙලා කීයයි 1000යි. වගකීම් 10000 ඉඳන් 7000 දක්වා අඩු වෙලා. හරි 3000කින් නේ. හරි දැන් මේක අහන්නේ 11යි 2 දින සිදු වූ ගනුදෙනුව වන්නේ. ඔන්න අපි ගනුදෙනුවේ බලපෑම ලියාගත්තා. මොකද වෙන්නේ? වත්කම් අඩු වෙනවා 4000යි, හිමිකම් අඩු වෙලා 1000යි, වගකීම් අඩු වෙලා රුපියල් 3000යි. අංක 1 බලමු. රුපියල් 1000ක වට්ටමකට යටත්ව ණය හිමියෙකුට 4000ක් ගෙවීම. හරි 4000ක් ගෙවන නිසා වත්කම් අඩු වෙනවා 4000කින්. හැබැයි වට්ටමක් ලැබෙද්දී අපිට ආදායමක්. එහෙනම් හිමිකම මොකද වෙන්න ඕනේ? වැඩි නේද වෙන්න ඕනේ 1000කින්. නමුත් හිමිකම අඩු වෙලා තියෙන්නේ. එහෙනම් පළවෙනි පිළිතුර බාර ගන්න බෑ අපිට. රුපියල් 1000ක වට්ටමකට යටත්ව ණයගැතියෙකුගෙන් 4000ක් ලබා ගැනීම. එතකොට ණයගැතියෙන්ගෙන් මුදල් ලැබෙද්දි ළමයි මුදල් වත්කම වැඩි වෙලා ණයගැති වත්කම අඩු වෙන්න ඕනේ. වගකීම් වලට බලපාන්නේ නැහැ නේ. හරි. එහෙනම් ඒක ගන්නත් බෑ. රුපියල් 1000ක පොලියක් ඇතුළුව 4000ක බැංකු ණය වාරිකය ගෙවීම. අන්න බලන්න 4000ක වාරිකය තුල තියෙනවලු 1000ක පොලියක්. මුදල් ගෙවනවා 4000යි. හරි වත්කම් අඩු වෙනවා. හැබැයි 4000 තුල පොලිය අඩංගුයිලු 1000ක්. පොලිය කියන්නේ ව්‍යාපාරයේ වියදම. බැංකු ණයක් ගත්තොත් දරුවනේ පොලියකුත් එක්ක අපි ගෙවන්න ඕනේ නේ. එහෙනම් වාරිකය සමන්විත වෙන්නේ ණය මුදලේ කොටසක් සහ පොලිය. හරි. එහෙනම් 4000න් 1000ක් පොලිය. එහෙනම් වියදමක් හිමිකමෙන් අඩු වෙනවා 1000යි. 4000න් 1000ක් පොලිය නම් අපි ණයෙන් නිදහස් වෙන්නේ කීයකටද? රුපියල් 3000කට. පැහැදිලිනේ 4000 තුල අඩංගුයි පොලිය 1000. එහෙනම් ණයෙන් නිදහස් වෙන්නේ කීයකටද? රුපියල්
3,000කටනේ. හරි එහෙනම් අන්න උත්තරේ රුපියල් 1000ක පොලිය ඇතුළුව රුපියල් 4,000ක බැංකු ණය වාරිකය ගෙවීම. හරි පිළිතුරු අංක 3. අංක 4 ඕන්නම් ගමු අපි ණයටගත් 4,000ක භාණ්ඩ තොගයක් ශිරාන්තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ලබා ගැනීම. එතකොට තොගේ අඩු වෙලා හිමිකම අඩු වෙන්න ඕනේ. ඒක වක්කීම් වලට බලපාන්නේ නැහැ. හරි එහෙනම් පිළිතුරු අංක 3 තමයි නිවැරදි වෙන්නේ. පැහැදිලි නේද? හරි. පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නංක 21 සිට 22 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. 21 22 ප්‍රශ්නවලටනේ. හරි බලමු. කපිලට ණයට විකුණුම් 40,000යි ණයට ගැනුම් රුපියල් 10,000යි ආයෝජන ආදායම් ලැබීම රුපියල් 5,000යි ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා ලී බඩු ණයට ගැනුම් 50,000යි. ප්‍රශ්නංක 21 අහනවා ඉහත දී ඇති ගනුදෙනු අනුපිළිවෙල අනුව මූලාශ්‍ර ලේඛන නිවැරදිව ගැලපූ විට ලැබෙන පිළිතුර. කපිලට ණයට විකුණුම් වලට අදාළ මූලාශ්‍ර ලේඛනය මොකක්ද? පැහැදිලිනේ විකුණුම් ඉන්වොයිසිය D. ණයට ගැනුම් රුපියල් 10,000යි. ණයට වෙළඳ භාණ්ඩ ණයට ගත්තොත් අපි දාන්නේ කොහෙද? ගැනුම් ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය ගැනුම් ඉන්වොයිසිය. ආයෝජන ආදායම් ලැබීම රුපියල් 5,000යි. අන්න මුදල් ලැබීම් වලට අදාළ මූලාශ්‍ර ලේඛනය තමයි දරුවනේ ලදුපත A. ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා ලී බඩු ණයට ගැනුම් තියෙනවා රුපියල් 50,000. අන්න ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයේ පාවිච්චි කරන්න වත්කම් ණයට ගත්තොත් අපි දාන්නේ කොහෙද? පොදු ජර්නලය තුල. එනම් මූලාශ්‍ර ලේඛනය B නේ ජර්නල් වවුචරය. එනම් බලන්න පිළිවෙලින් DCAB තියෙනවා නේද? DCAB පිළිතුරු අංක 4 තමයි නිවැරදි වෙන්නේ. DCAB. හරි. බලමු අපි ප්‍රශ්නාංක 22. ඉහත ගනුදෙනු සටහන් කිරීමට අදාළ මූලික සටහන් පොත් පිළිවෙලින් දැක්වෙන පිළිතුර. ඒකත් පිළිවෙලින් අහන්නේ. හරි. ණයට විකුණුම් කොහෙද? විකුණුම් ජර්නලය. ණයට ගැනුම් කොහෙද? ගැනුම් ජර්නලය. නේ විකුණුම් ජර්නලය පළවෙනි පිළිතුර බලන්න. ගැනුම් ජර්නලය. ඊළඟ එක ආයෝජන ආදායම් ලැබුණාම අපි දාන්නේ මුදල් පොතේ. ඒ වගේම තමයි පාවිච්චි කරන්න වත්කම් ණයට ගත්තොත් අපි දාන්නේ පොදු ජර්නලය. එහෙනම් පිළිතුරු අංක 1 පිළිවෙලින් තියෙනවා විකුණුම් ජර්නලය, ගැනුම් ජර්නලය, මුදල් පොත සහ පොදු ජර්නලය. හරි. ඔන්න ඔයාලට පැහැදිලි. ප්‍රශ්නාංක 23. දීපාල්ගේ ව්‍යාපාරයේ 2019 දිනට සුළු මුදල් භාරකරු අත ඉතිරි මුදල රුපියල් 250කි. හරි හොඳට කියවන්න. කවද්ද? 9 දිනට. එදින 4,750ක අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන ලදී. නේ? ඉතිරිලු කීයක්ද? හරි බලමු අපි. අත ඉතිරි මුදල රුපියල් 250යිලු. මේ බලන්න. 250ක් ඉතිරේලු. එදිනම ප්‍රතිපූර්ණය කරන තියෙනවලු 4,750. කීයද දරුවනේ අග්‍රිමය? රුපියල් 5,000යි. මේක අපි දැනගමු ඉස්සෙල්ලාම නේ 5,000යි. අහන්නේ හරි 2019 සැප්තැම්බර් මාසයේ සුළු වියදම් වල එකතුව 4,200. කියන්නේ මේ මාසේ අදාළ මාසේ වියදම් කරලා තියෙනවලු කීයක්ද? 4,200ක්. අහන්නේ 9.30 දිනට අත ඉතිරි මුදල හා 10.1 දින ප්‍රතිපූර්ණය කළ යුතු මුදල. හරි මෙන්න ආරම්භයේ තියෙනවා මෙයා ගාව 5,000ක්. ඇයි 250ක් තිබ්බා 4,750යි. එහෙනම් අග්‍රිමය කීයද? 5,000යි. 5,000න් වියදම් කරනවලු මේ මාසේ සැප්තැම්බර් මාසේ 4,200ක්. හරි පැහැදිලිනේ. එහෙනම් ඉතිරි කීයද? රුපියල් 800යි නේ. රුපියල් 800ක් ඉතිරිනේ. හරි මෙන්න බලන්න 800 තියෙන උත්තර දෙකක් තියෙනවා. නැවත දෙන්න ඕනේ. ඊට පස්සේ අහනවා අග්‍රිමේ ප්‍රතිපූර්ණය කරන්න ඕනේ කීයක්ද? 800ක් තියෙන නිසා 5,000ක් වෙන්න. එහෙම නැත්නම් වියදම් වූ මුදල තමයි නැවත ලබා දෙන්නේ. කීයක්ද? 4,200ක්. එහෙනම් පිළිතුරු අංක 3 රුපියල් 800ක් සහ රුපියල් 4,200ක්. පැහැදිලි නේද? හරි. අපි යනවා ප්‍රශ්නාංක 24ට.
බැංකු ප්‍රකාශනයේ ශේෂය ව්‍යාපාරයේ බැංකු ගිනුමේ ශේෂය අතර වෙනසට බල නොපාන හේතුව. වෙනසට බලපාන හේතු අපි දන්නවන්නේ හේතු පහක් දන්නවා අපි. ඒකෙන් මේකට බලපාන්නේ නැති නේද වෙනසට බලපාන්න නැති හේතුවක්. පළවෙනි එක තැන්පත් කළ නමුත් බැංකුව ජංගම ගිණුමට බැර නොකළ චෙක්. අනිවාර්යෙන් අසමාන වෙනවා නේද? අපි තැන්පත් කරද්දි බැංකු ගිණුමට හර කරලා තියෙනවා. නමුත් බැංකු ප්‍රකාශයට බැර වෙලා නැහැ. ඒතර බැංකු ගිණුමේ ශේෂය වැඩි, බැංකු ප්‍රකාශයේ ශේෂය අඩුයි. ඒක ගන්න බෑ. මේක වෙනසට බලපාන හේතුවක්. බල නොපාන හේතුවක් අහන්නේ අපි. බැංකු ගිණුමේ සටහන් නොවූ බැංකු අය කළ බැංකු ගාස්තු. අන්න බැංකු ගිණුමේ සටහන් වෙලා නැල්ලු. එහෙනම් වෙනසක් තියෙනව නේද ඒත්? හරි ඒක ගන්නත් බෑ එතකොටනේ. ඇයි බැංකු ගිණුමේ දාලා නැහැ බැංකු ගාස්තු. විදුලි බිල සඳහා නිකුත් කළ චෙක් පතට බැංකුව විසින් මුදල් ගෙවා තිබීම. විදුලි බිල සඳහා චෙක් එකක් ගෙවලා අපේ බැංකු ගිණුමට අපි බැර කරනවා. බැංකුවේකට මුදල් ගෙවලා. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ අපිත් බැර කරලා බැංකුව මුදල් ගෙවනවා කියන්නේ බැංකු ප්‍රකාශයට හර කරලානේ. අපේ ගිණුමේ ශේෂය අඩු වෙනවනේ. හරි අපි බැර කරන ඒවා බැංකු ප්‍රකාශයේ හරට තියෙන්නේ නේ. හරි එහෙනම් අසමාන වෙනවද ශේෂය? දෙකේම දාලා තියෙනව නේද? එහෙනම් ඒක තමයි පිළිතුර. අපි අවසානික බලමු. ණය ගැතියෙකු විසින් ඍජුවම චෙක් පතක් බැංකුවේ තැන්පත් කිරීම. අන්න ණය ගැතියා කෙලින්ම බැංකුවේ ගිහිල්ලා දාලානේ. අපි කියනවා ඍජු ප්‍රේෂණ නැත්නම් ණය ගැති ප්‍රේෂණ. එහෙනම් ඒකත් අපි දැනගන්නේ බැංකු ප්‍රකාශය. එහෙනම් ඒත් අසමානතාවයක් ඇති වෙනව නේද? එහෙනම් අසමානතාවයක් ඇති වෙන්නේ නැත්තේ පිළිතුර අංක 3. හරි. එහෙනම් නිවැරදි පිළිතුර අංක 3. හරි. ප්‍රශ්න අංක 25 අත්කම් නිර්මාණ නිෂ්පාදන ව්‍යාපාරයක විකුණුම් ජර්නලයේ සටහන් කරනු ලබන ගනුදෙනුව. මොකද්ද ව්‍යාපාරය? අත්කම් නිර්මාණ නිෂ්පාදන ව්‍යාපාරයක විකුණුම් ජර්නලයේ සටහන් කරනු ලබන ගනුදෙනු. පළවෙනි එක අත්කම් නිර්මාණ ණයට විකිණීම. නේ? අත්කම් නිර්මාණ නිෂ්පාදන ව්‍යාපාරයක අත්කම් නිර්මාණ ණයට විකුණනොත් නේද විකුණුම් ජර්නලයේ දාන්නේ. හරි. පිළිතුර අංක 1 නිවැරදි. අපි අනිත් ඒවා බලමු. අත්කම් නිර්මාණ අත්පිට මුදලට විකුණනොත් අපි දාන්නේ මුදල් පොතේ. ඒක ගන්න බෑ. අත්කම් නිර්මාණ සැකසීමේ යන්ත්‍රය ණයට විකිණීම. ඒ කියන්නේ පාවිච්චි කරපු එකක් ණයට විකුණලා. අත්කම් නිර්මාණ නේද? නිෂ්පාදනය කරන්න පාවිච්චි කරපු යන්ත්‍රය මෙයාලා විකුණලා. නේ? කාලයක් ගියා මේක විකුණලා මෙයාලා මුදල් අරගෙන තියෙනවා. එතකොට හරි ණයට විකිණීමක් නේ. ණයට විකිණීමක් වෙලා තියෙන්නේ. හැබැයි විකුණන්නේ යන්ත්‍රය. නේද? අත්කම් නිර්මාණ නෙවෙයි විකුණලා තියෙන්නේ. එහෙනම් ණයට විකුණුම් සියල්ල එන්නේ නැහැ විකුණුම් ජර්නලය තුල. එහෙනම් ඒ පිළිතුර ගන්නත් බෑ අපිට. ඒක අපි දාන්නේ පොදු ජර්නලේ. අත්කම් නිර්මාණ සඳහා ණයටගත් රෙදි තොගයක් අත්පිට මුදලට විකිණීම. අන්න අත්පිට මුදලට ඒවා යන්නේ මුදල් පොතටනේ. හරි. එහෙනම් ඒක ගන්නත් බෑ. පිළිතුර අංක 1 අත්කම් නිර්මාණ ණයට විකිණීම තමයි විකුණුම් ජර්නලේ දාන්නේ. හරි. අපි යනවා ප්‍රශ්න අංක 26ට. සුමුදුගේ ව්‍යාපාරයේ ජනවාරි මාසය සඳහා පිළියෙල කළ විකුණුම් ජර්නලය පහත පරිදි වේ. හරි මෙන්න AB කියලා හිස්තැන් දෙකක් තියෙනවා. ඉහත විකුණුම් ජර්නලයේ A හා B යන ස්ථානවලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙලින් දැක්වෙන පිළිතුර. දැන් අපි දන්නවා විකුණුම් ජර්නලයේ මුළු එකතුව කාලච්ඡේදයේ අවසානයේ අපි විකුණුම් ගිණුමට මොකද වෙන්නේ බැර වෙනවා. ඇයි ඒ? විකුණුම් කියන්නේ ආදායමක්. ආදායම් වැඩිවීම හැම වෙලාවෙම බැර. එහෙනම් අන්න වැඩිවීම බැර නිසා අපි විකුණුම් ගිණුමට බැරට දාන්න. හරි. එහෙනම් ඒ කියන තැනට දාන්නේ අපි අවසාන දිනේ. කවද්ද 1.31 නේ. 1.31 කොහෙටද බැර කරන්නේ? විකුණුම් ගිණුමට. එහෙනම් මෙන්න පිළිතුර අංක 4 1.31 විකුණුම් ගිණුමට බැර කළා. මේක කියන්නේ 1.31 කුමාරිගේ ගිණුම. කුමාරිගේ ගිණුමට හර නේද වෙන්නේ? ණය ගැතියා කියන එක්කෙනාටනේ හරන වෙන්නේ. අපි මෙතන ලියන්නේ අවසාන දිනේ දාලා මෙතන ලියනවා විකුණුම් ගිණුමට බැර කළා කියලා. පැහැදිලි නේද? හරි. බලමු අපි ප්‍රශ්න අංක 27. ව්‍යාපාරයක් සකස් කළ ශේෂ පිරික්සුමක එක් ගිණුම් කරන වරදක බලපෑම හේතුවෙන් එක වැරද්දයිලු වෙලා තියෙන්නේ. සම නොවූ බැවින් එහි වෙනස වූ රුපියල් 2000 අවිනිශ්චිත ගිණුමේ බැරට සටහන් කර තිබුණි. හරි. අපි බලමු අවිනිශ්චිත ගිණුමේ බැරට දාලා තියෙනවා. හරි. අපි ටී ගිණුමක් ගත්තොත් මේ විදිහට මේක අපි ගමු අවිනිශ්චිත ගිණුම කියලා. එන්න බලන්න.
අවිනිශ්චිත ගිණුමට බැර වෙලා තියෙනවලු ශේෂ පිරික්ස්තුබේ වෙනස කියලා 2000යි. අවිනිශ්චිත ගිණුමට බැර වෙන්නේ ඇයි ළමයි? ශේෂ පිරික්ස්තුබේ බැර පැත්ත අඩු වුණොත් තමයි බැරට දාන්නේ. හර පැත්ත අඩු වුණොත් හරට දාන්නේ නේ. බැර පැත්ත අඩු වෙලා. අපෙන් අහන්නේ ඒ වැරද්ද මොකක්ද කියලා. දැන් මොකක්ද අපි හොයන්න ඕනේ? ශේෂ පිරික්ස්තුමේ බැර පැත්ත 2000ක් අඩු වෙන්න අදාළ වැරද්දක් නේ. පළවෙනි එක රුපියල් 2000ක වැටුප් ගෙවීම වැටුප් ගිණුමේ සටහන් නොවීම. වැටුප් ගෙවීම මුදල් බැර වෙලා වැටුප් ගිණුමට හර වෙන්න ඕනේ. වැටුප් ගිණුමට දාලා නැහැ. එහෙනම් හර පැත්ත නේද 2000කින් අඩු වෙන්නේ. එහෙනම් ඒක මේකට ගැලපෙන්නේ නැහැ නේද? හර පැත්ත අඩු වුණොත් අවිනිශ්චිත ගිණුමේ හරට නේද දරුවනේ එන්නේ. හරි. එහෙනම් පළවෙනි පිළිතුර බාර ගන්න බෑ අපිට. රුපියල් 2000ක ගෙවූ විදුලි බිල විදුලි ගිණුමේ 1000ක් ලෙස සටහන් වීම. 2000 දාලා තියෙන්නේ 1000ක් විදිය. ඒත් විදුලි බිල් ගිණුමට හර වෙන්නේ 1000යි. තව 1000ක් අඩුයිනේ. එහෙනම් 1000කින් නේද වෙනස් වෙන්නේ? ඒත් හර පැත්ත අඩු වෙන්නේ. එහෙනම් ඒකත් අවිනිශ්චිත ගිණුමේ හරට එන්න ඕනේ. ඒතකොට අගය ගැලපෙන්නෙත් නැහැ, පැත්ත ගැලපෙන්නෙත් නැහැ. හරි. එහෙනම් ඒක ගන්නත් බෑ අපිට. අංක 3 රුපියල් 4000ක් ණය හිමියන්ට ගෙවීම ගිණුම්වල සටහන් නොවීම. අන්න. ඒක නම් අපිට බැහැර කරන්න පුළුවන්. ඇයි? ගිණුම්වල සටහන් නොවීම. මොකක්ද ගනුදෙනුව? ණය හිමියන්ට ගෙවීම. මුදල් වලට බැර වෙලත් නැහැ ණය හිමි ගිණුමට හරිය. ඒතර අවිනිශ්චිත ගිණුමට බලපානවද නැහැ? ශේෂයක් වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒක ශේෂ පිරික්ස්තුමේ වෙනසට බල නොපාන වැරද්දක් නේ. හරි. ඒක කොහොමත් වෙන්නේ නැහැ. අංක 4 4000ක ලීබඩු ගැනුම් ලීබඩු ගිණුමේ 6000ක් ලෙස. ලීබඩු මුදල් බැර වෙලා ලීබඩු ගිණුමට හර වෙන්න ඕනි. 4000ක් හර වෙන්න ඕන එක හර වෙලා 6000. හර පැත්ත වැඩි 2000. අන්න හරි නේද? බැර පැත්ත අඩු වුණා කියන්නේ හර පැත්ත වැඩි වෙනවා 2000කින් නේ. හර පැත්ත වැඩි කියන්නේ 2000ක් අන්න බැර පැත්ත 2000ක් අඩු වෙනවනේ. හරි. එහෙනම් අපිට ඕනේ බැර පැත්ත 2000ක් අඩු වෙන ගනුදෙනුව නේද? හරි. මෙන්න වැරද්ද එහෙනම් නේ. 4000ක ලීබඩු ගැනුම් ලීබඩු ගිණුමේ 6000ක් විදියට සටහන් කරලා. හරි. හරි. නිසා වැරදි නිවැරදි කිරීම අමාරු නෑ. හරි. හරියට තේරුම් ගත්තොත් හරියට නිවැරදි කිරීම කරගත්තොත් හරියට ගනුදෙනු සටහන් කරන්න පුළුවන් නම් අපිට වැරදි නිවැරදි කරන්න පුළුවන් නේ. හරි. ගොඩක් අය කියනවානේ වැරදි නිවැරදි කිරීම අපහසුයි කියලා. අපහසු නෑ. 10 වසරේ අවසාන පාඩම නේ. හරියටම අපි දන්නවා නම් වැරදි නිවැරදි කරන්න ගනුදෙනු සටහන් කරන විදිය නිවැරදිව අපි දන්නවා නම් දිත්ත සටහන් අපිට වැරදි නිවැරදි කිරීම ඉතාමත් පහසුයි ළමයි. හරි. හරි. අපි යනවා ප්‍රශ්න අංක 28 ණය හිමියෙකුට ගෙවූ රුපියල් 20000ක චෙක් පත අගරු විය. මේ නිසා ව්‍යාපාරි. චෙක් පත් අගරු වීමනේ. වාණිජ බැංකුව විසින් චෙක් පතකට මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරන එකට තමයි අපි කියන්නේ චෙක් පත් අගරු වෙනවා කියලා. හැබැයි මොකක්ද මේ වර්ග දෙකයි. තැන්පත් කළ චෙක් අගරු වෙන්න පුළුවන්, නිකුත් කළ චෙක්. මේකේ කියන්නේ ණය හිමියෙකුට නිකුත් කරපු චෙක් එකක් අගරු වෙලා. මෙන්න බලන්න. අපි ණය හිමියාට චෙක් පතකින් ගෙවද්දී අපේ බැංකු ගිණුමේ ශේෂය අඩු වෙනවනේ. අපි බැංකු ගිණුමට බැර කරනවා. ණය හිමියා කියන වගකීම අඩු වෙන නිසා අපි ණය හිමි ගිණුම හර වෙනවා. දැන් මේ චෙක් එක රිටර්න් වෙලා අගරු වෙලා නැවත බැංකු ව්‍යාපාරයට ගෙනත් දීලා චෙක් එක. එහෙනම් අපේ බැංකු ගිණුමේ අඩු වුන්නේ නේද ශේෂය? එහෙනම් බැංකු ගිණුමේ ශේෂය නැවත මොකද වෙන්න ඕනේ? වැඩි වෙනවා 20000කින්. වෙන බලන්න. බැංකු ශේෂය වැඩි වෙනවලු ණය හිමි ශේෂයත් වැඩි වෙනවනේ. ඇයි දුන්න චෙක් එක අගරු වුණා. චෙක් එකක් දුන්නාම ණය හිමියා අඩු වුණා. අපි වක්කීමෙන් නිදහස් වුණා. හැබැයි මේ චෙක් එක අගරු වුණා. එහෙනම් නැවත ණය හිමියා ඇති වෙන්න ඕනේ. එහෙනම් පිළිතුරු අංක 1 නිවැරදි. බැංකු ශේෂය වැඩි වන අතර ණය හිමි ශේෂයද වැඩි වේ. හරි. ඔන්න ළමයි චෙක් පත් අගරු වීමට අදාළව දෙවෙනි එක ගන්න බෑ. බැංකු ශේෂය වැඩි වෙනවා. හැබැයි ණය හිමි ශේෂය අඩු නෙවෙයි වෙන්නේ නේ. ණය හිමි ශේෂය වැඩි වෙන්නේ. බැංකු ශේෂය අඩු වෙන්නෙත් නෑනේ. නිකුත් කරපු චෙක් එකක් අගරු වෙද්දී අපි බැංකු ගිණුමට නැවත හර කරන්නේ. ඒතකොට බැංකු ගිණුමේ ශේෂය වැඩි වෙන්නේ. ඊළඟ එකෙත් බැංකු ශේෂය අඩුයි කියලා දීලා තියෙන්නේ නේ. හරි. එහෙනම් ඒක ගන්නත් බෑ. පිළිතුරු අංක 1 නිවැරදි. ප්‍රශ්න අංක 29 චලිත 2019 10/31 දින රුපියල් 20000ක් වටිනා යන්ත්‍රයක් ණයටගෙන රුපියල් 8000ක බඩු තොග අත්පිට විකුණා සුළු මුදල් භාරකරුට රුපියල් 3100ක් ප්‍රතිපූර්ණය කළේය. ඉහත ගනුදෙනුවලදී භාවිතා කළ මූලාශ්‍ර ලේඛන පිළිවෙලින් දැක්වෙන. හරි. හොඳට බලන්න.
චලිත 10.31 දින 20000ක් වටිනා යන්ත්‍රයක් ණයටගෙන. හරි. යන්ත්‍රයක් ණයට ගන්නවලු. යන්ත්‍රයක් ණයට ගැනීම අපි දාන්නේ දැන් පාවිච්චි කරන්න වත්කමක් ණයට ගත්තොත් අපි ඒකට කියනවා ස්ථාවර වත්කම් එහෙම නැත්නම් ජංගම නොවන වත්කම් ණයට ගැනීම අපි දාන්නේ කොහෙද පොදු ජර්නලේ. එහෙනම් මොකද්ද මූලාශ්‍ර ලේඛනය? ජර්නල් වවුචරය. හරි පළවෙනි එක ජර්නල් වවුචරය. රුපියල් 8000ක බඩු තොග අත්පිට විකුණා. අත්පිට විකුණද්දී මුදල් ලැබෙනවා. එහෙනම් මොකද්ද මූලාශ්‍ර ලේඛනය? ලදුපතනේ. මුදල් ලැබීම් වලට අදාළ මූලාශ්‍ර ලේඛනය මොකක්ද? ලදුපත. හරි මෙන්න එහෙනම් ජර්නල් වවුචරය ලදුපත. සුළු මුදල් භාරකරුට 3100ක් ප්‍රතිපූර්ණය කළේය. සුළු මුදල් භාරකරුට දෙනවා කියලා කියන්නේ අන්න පටල ගන්න එපා. සුළු මුදල් භාරකරුට දෙනවා කියන්නේ මුදල් ගෙවීමක් නේ. ඒකත් මුදල් ගෙවීමන්නේ ව්‍යාපාරේ. එහෙනම් මුදල් ගෙවීම් වලට අදාළ මූලාශ්‍ර ලේඛනය තමයි දරුවනේ මොකක්ද? ගෙවීම් වවුචරය. හරි එහෙනම් බලමු. ජර්නල් වවුචරය ලදුපත ගෙවීම් වවුචරය. පිළිතුරංක 2 නිවැරදි. මේකේ තියෙනවා සුළු මුදල් වවුචරය අන්තිම එකයි. ඒ සුළු මුදල් ගනුදෙනුවක් වුණාට සුළු මුදල් භාරකරුට ගෙවලා එහෙනම් ඒක මුදල් ගෙවීමක්. ප්‍රධාන මුදල් භාරකරු තමයි ගෙවන්නේ. එහෙනම් ඒක මුදල් ගෙවීමක් නිසා මූලාශ්‍ර ලේඛනය වෙන්නේ කොහෙද? ගෙවීම් ජර්නල් මූලාශ්‍ර ලේඛනයේ ගෙවීම් වවුචරය. ඒක දාන්නේ අපි මුදල් පොතේනේ. හරි පැහැදිලි. අන්න මූලාශ්‍ර ලේඛන වලින් ප්‍රශ්නංක 30 ලක්තරු ක්‍රීඩා සමාජයේ සමාජික මුදල් පිළිබඳ තොරතුරු කිහිපයක් පහත දැක්වේ. අහන්නේ ලක්තරු ක්‍රීඩා සමාජයේ 2018 12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කරනු ලබන ආදායම් ප්‍රකාශයේ දැක්වෙන සමාජික මුදල. අපි ආදායම් ප්‍රකාශයේ දාන්නේ උපජිත සංකල්පයට අනුව වර්ෂයට අදාළ ආදායමනේ. හරි බලමු අපි. එක් සාමාජිකයෙකුගේ වාර්ෂික සාමාජික මුදල 500යිලු දිනෙන් අවසන් වර්ෂය සඳහා ලැබුණු මුළු සාමාජික මුදල 50000යිනේ. ලැබුණු මුළු සාමාජික මුදල රුපියල් 50000යි. වාර්ෂික සාමාජික මුදල රුපියල් 500යි. සාමාජිකයන් 4 දෙනෙක් පමණක් 2018 වර්ෂය වෙනුවෙන් සාමාජික මුදල් ගෙවා නොතිබුණි. හරි මෙන්න එහෙනම් ලැබිලා තියෙනවලු රුපියල් 50000ක්. සාමාජික මුදල් ලැබිලා තියෙනවලු 50000. සාමාජික මුදල් ලැබෙන්න තියෙනවලු 4 දෙනෙක්ගෙන්. එක්කෙනෙක්ගෙන් කීයද 500යි. එහෙනම් හොයාගන්න පුළුවන් නේ ලැබිය යුතු ගාන. 500 ගානේ 4 දෙනෙක්ගෙන් කීයක් ලැබෙන්න තියෙනවද රුපියල්? 2000ක් ලැබෙන්න තියෙනවා. එහෙනම් වර්ෂයට අදාළ මුළු සාමාජික මුදල කොහොමද අපි හොයන්නේ? හරි මෙන්න දරුවනේ රුපියල් 52000ක් එනවා. පැහැදිලි නේද? හරි පිළියෙල කරන ලබන ආදායම් ප්‍රකාශයේ දැක්වෙන සාමාජික මුදල කීයද? රුපියල් 52000යි. මෙන්න පිළිතුරංක 4. හරි පාසදහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නංක 31 හා 32 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. තුසිත පොල්ටොපී සකස් කර විකුණන ව්‍යාපාරයක් කුලියටගත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යයි. ඔහු දිනකට පොල්ටොපී 1000ක් සාධන අතර ඒ සඳහා යන වියදම් පහත පරිදි වේ. දිනකට පොල්ටොපී 1000ක් හදනවලු. පොල් සීනි හා අනෙකුත් ද්‍රව්‍ය 7000යි. ටොපී සාදන්නාගේ වැටුප 2500යි. ගොඩනැගිලි කුලී දිනකට 300යි. ගෑස් හා විදුලි වියදම් නේද? ගෑස් වෙන්න ඕනේ. ගෑස් හා විදුලි වියදම් ගෑස් හා විදුලි වියදම් දිනකට 200යි. ටොපී සාදන්නාගේ වැටුප මෙම ව්‍යාපාරයේ මොකක්ද? ටොපී හදන එක්කෙනාගේ මෙයා තමයි ඍජුවම දායක වෙන්නේ නිෂ්පාදන කාර්යයටනේ. එහෙනම් අපි ඒකට කියනවා මොකක්ද? ඍජු ශ්‍රමය කියලා කියනවා. ඍජුවම දායක වෙන ශ්‍රමිකයාට ගෙවන වැටුපනේ. මේක ඍජු ශ්‍රම පිරිවැයක්. ඒ කියන්නේ ඍජු ශ්‍රම පිරිවැය. දැන් මේක ඍජු ශ්‍රමය කියලා නැහැ නේ. හරි එහෙනම් ඍජු ශ්‍රමය අයත් වෙන්නේ ඍජු පිරිවැයන්ගේ එකතුවට අපි කියන්නේ මොකක් කියලාද? ප්‍රාථමික පිරිවැය. එහෙනම් වක්‍ර පිරිවැයක් නෙවෙයි, වෙනත් ඍජු පිරිවැයකුත් නෙවෙයි, පොදු කාර්ය වියදමකුත් නෙවෙයි. එහෙනම් උත්තරේ ප්‍රාථමික පිරිවැය. ඍජු ශ්‍රමයේ තියෙන්නේ ප්‍රාථමික පිරිවැය. පැහැදිලි නේද? හරි. අපි යමු ප්‍රශ්නාංක 32. පොල්ටොපී එකක් රුපියල් 12කට විකුණයි නම් තුසිත පිරිවැය මත තබාගෙන ඇති ලාභාන්තිකය. අන්න වැදගත් දෙයක් නේ. හරි. අපි බලමු. ඉස්සල්ලාම හොයාගන්න වෙනවා අපිට එක් ටොපී එක පිරිවැය නේ. හරි. අපි බලමු
මේ වියදම් 4නේ තියෙන්නේ. මුළු පිරිවැය කීයක් එනවද බලමු. 10.1ක් ඉතුරුයි. හරි. රුපියල් 10000යි. ටොපී කීයල්ලුද හදන්නේ දිනකට? 1000යි. හරි. එහෙනම් මේ බලන්න රුපියල් 10000ක් යනවා දවසකට වියදම ටොපී හදන්න. ටොපී හදන්නේ 1000ක්ලු. හරි. එක ටොපි එක පිරිවැය කීයද? රුපියල් 10යි. විකුණනවලු රුපියල් 12කට. කීයද ලාභය එහෙනම්? මේ බලන්න. රුපියල් 12කට විකුණන්නේ රුපියල් 10ට හදන ටොපිය නේ. හරි. කීයද ලාභය? රුපියල් 2යි. අපෙන් අහන්නේ එක නෙවෙයි ප්‍රතිශතයනේ. හරි. ඒ කියන්නේ එක ටොපියකට ලාභය රුපියල් 2යි පිරිවැය කීයද? රුපියල් 10යි නේ. එහෙනම් 100%. හරි. මේ බලන්න කීයක් එනවද? 120ක් එනවා. හරි. මෙන්න වෙනස් ආකාරයේ ප්‍රශ්නයක් නේ. හරි. ලාභාන්තිකය අහලා තියෙන්නේ නේද? පැහැදිලි නේද? නැවත බලන්න. එක් ටොපියක පිරිවැය අපිට ආව රුපියල් 10යි. එහෙනම් විකුණන්නේ 12ට නම් එක් ටොපියක ලාභය 2යි. එහෙනම් රුපියල් 2ක ලාභයක් ලබන්නේ පිරිවැය රුපියල් 10ක ටොපියෙන්. එහෙනම් පිරිවැයට ලාභය නේද? පිරිවැයට මෙච්චරක් කියලා කියන්නේ ලාභාන්තිකය නේ. එහෙනම් අන්න ප්‍රතිශතය හොයන්නේ 100ෙන් වැඩි කරාම 120ක් එනවා. හරි. පැහැදිලි නේද? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. බලන්න පහත සඳහන් තොරතුරු භාවිතයෙන් අංක 33 සිට 40 දක්වා ප්‍රශ්නවලට. අන්න ප්‍රශ්න 8ක් නේ. 33 ඉඳන් 40 වෙනකම්. හරි. එතකොට ඔයාලා දන්නවා අවසාන ප්‍රශ්න කීපය එන්නේ මූල්‍ය ප්‍රකාශන කියන මාතෘකාවෙන්නේ. මේ ප්‍රශ්න 6 7 8 වගේ නේද? එන්නේ මූල්‍ය ප්‍රකාශන කියන එක. සිද්ධියක් දීලා නැත්නම් ශේෂ පිරික්සුමක් දීලා ඒ ශේෂ පිරික්සුම ආශ්‍රයෙන් තමයි ප්‍රශ්න කීපයක් අහන්නේ. හරි. අපි බලමු. 2018 1 දින ආරම්භ කළ තරිඳුගේ ව්‍යාපාරයේ අන්න වැදගත්. 1 තමයි ආරම්භ කරලා තියෙන ව්‍යාපාරය. මේක අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයක්. තරිඳුගේ ව්‍යාපාරයේ 12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශනයේ තොරතුරු පහත දැක්වේ. ඔන්න ආදායම් ප්‍රකාශනයේ තොරතුරු. ආදායම් සහ වියදම් වෙන වෙනම පිළි දීලා තියෙනවා. වර්ෂය තුලදී ගැනුම් රුපියල් ලක්ෂයකි. තරිඳුගේ ව්‍යාපාරයේ 2018 12.31 දිනට පිළියෙල කළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තිබූ මුළු වත්කම් හා මුළු වගකීම් පහත දැක්වේ. කවදටද? 2018 12.31 වර්ෂ අවසානයේ මෙයාලා හදපු මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කම් සහ වගකීම් අපිට දීලා තියෙනවා. හරි. අපි බලමු 33. තරිඳුගේ ව්‍යාපාරයේ දිනෙන් අවසන් වර්ෂයේ සඳහා දල ලාභය. හරි. අපි දන්නවා දල ලාභය හොයන්නේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරන්න ඕනේ නේ. හරි. අපි හදමු දල ලාභය. මෙන්න විකුණුම්. අපි බලමු විකුණුම් 1,60,000යි. විකුණුම් 1,60,000යි. විකුණුම් වලින් අපි අඩු කරනවා දරුවනේ විකුණුම් පිරිවැයනේ. හරි. අපි විකුණුම් පිරිවැය හොයාගමු. අපි දන්නවා ආරම්භක තොගයනේ. හැබැයි මේ ගානේ ආරම්භක තොගයක් නැහැ. ඇයි ඒ? ඒකයි මම මේක හයිලයිට් කරේ. 1 තමයි ව්‍යාපාරය පටන් ගන්න තියෙන්නේ 2018. 2018 12.31 අවසන් නේද? ඒ වර්ෂයේ ආරම්භක තොගයක් නෑ. මේක අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයක්. මේ අවුරුද්ද තමයි ඉස්සෙල්ලාම පටන් ගන්න තියෙන්නේ. එහෙනම් ගැනුම් බලන්න ගැනුම් මෙතන දීලා නැහැ. අපිට මෙහා පැත්තේ දීලා තියෙනවා වර්ෂය තුලදී ගැනුම් ලක්ෂයයි. හරි. එහෙනම් මෙන්න ගන්නවා අපි ගැනුම් කීයද? රුපියල් ලක්ෂයයි. ගෙනීමේ කුලී තියෙනවද කියලා බලමු අපි. බලන්න. ගෙනීමේ කුලී සහ පැටවුම් කුලී තියෙනවද කියලා? නෑ නේද? ගැලපීම් බලත් අපිට දීලා නැහැ. එහෙනම් අවසන් තොගය මෙන්න 12.31 දිනට තොගය 30000යිලු. හරි. අඩු කරනවා අවසන් තොගය 30000යි. හරි. මෙන්න අඩු කරලා අපිට ඉස්සරහට උත්තරේ දාන්න පුළුවන්. කීයක් එනවද? රුපියල් 70000යි. හරි. ඒ විකුණුම් පිරිවැය. මෙන්න විකුණුම් 1,60,000යි. විකුණුම් පිරිවැය 70000යි. හරි. කීයක් එනවද දල ලාභය? රුපියල් 90000යි. හරි. පැහැදිලි නේද? මෙන්න දල ලාභයේ රුපියල් 90000යි. පිළිතුරු අංක 3.
එතකොට ඔයාලා වෙනම කොලයක හදාගෙන ඉරි ගහන්න පුළුවන්නේ. හරි මාත් එක්කම හදාගන්න. ප්‍රශ්න අංක 34 තරිදුගේ ව්‍යාපාරයේ 2018 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ දැක්වෙන බෙදා හැරීමේ වියදමක් හා මූල්‍ය වියදමක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර. බෙදා හැරීමේ වියදමක් හා මූල්‍ය වියදමන්නේ විකුණුම් කොමිස් කියන්නේ බෙදා හැරීමේ වියදමක්. හැබැයි ගෙවල් කුලී කියන්නේ පරිපාලන. ඒක ගන්න බෑ. පිළිවෙලින් තියෙන්න ඕනේ. බැංකු ණය පොලී කියන්නේ මූල්‍ය වියදමක්. විකුණුම් කොමිස් කියන්නේ බෙදා හැරීමේ. හැබැයි පිළිවෙලින් නෑ. ඉස්සල්ලාම අහන්නේ බෙදා හැරීමේ. මේක නිවැරදි. හැබැයි මේකේ දෙපැත්ත වෙනස්නේ. නැත්නම් විචල්යන් හරි. විකුණුම් කොමිස් කියන්නේ බෙදා හැරීමේ, බැංකු ණය පොලී කියන්නේ මූල්‍ය වියදම. අන්න ඒකම තියෙනවා තුන්වෙනි පිළිතුරේ විකුණුම් කොමිස් කියන්නේ බෙදා හැරීමේ වියදම්, බැංකු ණය පොලී කියන්නේ මූල්‍ය වියදම්. එහෙනම් හරි නේද? පිළිතුරු අංක 3 නිවැරදි. අවසානක බලන්න බැංකු ණය පොලී වියදමක්, බෙදා හැරීමේ රතශය කියන්නේ බෙදා හැරීම. ඒකෙත් පිළිවෙල වෙනස් වෙලා තියෙන්නේ නේ, මාරු වෙලා තියෙන්නේ. හරි ප්‍රශ්න අංක 35 තරිදුගේ ව්‍යාපාරයේ 2018 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ දැක්වෙන ආයතන හා පරිපාලන වියදම් වල එකතුව. හරි. බලමු අපි ආයතන හා පරිපාලන වියදම් මොනවාද මේකේ තියෙන? බලමු. මේ බලන්න. විදුලි ගාස්තු 8500යි, ගෙවල් කුලී 12000යි, සේවක වේතන 18000යි නේ. හරි. අපි එතනම හදාගමු. ගෙවල් කුලී 12000යි, විදුලි ගාස්තු 8500යි. ගෙවල් කුලී 12000යි, විදුලි ගාස්තු 8500යි. ඔයාලා ලියන්න අවශ්‍ය නැහැ. ගෙවල් කුලී 12000යි. ඊට පස්සේ තියෙනවා විදුලි ගාස්තු 8500යි. තව තියෙනවා පරිපාලන වියදම නේද? ගෙවල් කුලී හරි, විදුලි ගාස්තු හරි. සේවක වේතන 18000යි. සේවක වේතන එකතුව ගමු අපි 18න් 8 එකක් ඉතුරුයි රුපියල් 38500යි. තියෙනවා නේද? පිළිතුරු අංක 3 නිවැරදි. රුපියල් 38500යි. හරි. බලමු. හරි නේද? හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 36. තරිඳුගේ ව්‍යාපාරයේ 2018 12/31 දිනෙන් අවසන් වර්ෂය තුලදී ගෙවා ඇති විදුලි ගාස්තුව. හරි. අපි බලමු. මේ බලන්න. විදුලි ගාස්තු ආදායම් ප්‍රකාශයේ 8500ක් තියෙනවා. වර්ෂයට අදාළ වියදම තමයි අපි ආදායම් ප්‍රකාශයේ දාන්නේ නේ. හැබැයි උපචිත අයලු කීයක්ද? 1500ක් නේ. විදුලි ගාස්තු 8500ක් වර්ෂයට අදාළයි. තව ගෙවන්න තියෙනවලු 1500ක්. අපෙන් අහන්නේ ගෙවපු ගානනේ. එහෙනම් කොහොමද හොයන්නේ? වර්ෂයට අදාළ රුපියල් 8500න් තව ගෙවන්න තියෙනවලු 1500ක්. එහෙනම් ගෙවලා තියෙන්නේ කීයක්ද? රුපියල් පැහැදිලි නේද? රුපියල් 7000යි ගෙවලා තියෙන්නේ නේ. හරි. මෙන්න මුදලින් ගෙවා ඇති විදුලි ගාස්තුව නේ. ගෙවා ඇති විදුලි ගාස්තුව රුපියල් 7000යි. 37 තරිඳුගේ ව්‍යාපාරයේ 2018 12/31 දිනෙන් අවසන් වර්ෂයේ ශුද්ධ ලාභය. අන්න දල ලාභය අපි දන්නවනේ. හරි. අපි ඉස්සල්ලාම ගන්නවා දල ලාභය. රුපියල් 90000ක් ආවනේ අපිට. දල ලාභය රුපියල් 90000යි. අපි ආදායම් බලමු. ආදායම් එකතු කරන්න ඕනේ දල ලාභයටනේ. හරි. බලන්න ආදායම් ලද වට්ටම් තියෙනවා 1200ක්. හරි. ලද වට්ටම් 1200යි. එකතු කරා රුපියල් 91200යි. අපි වියදම් අඩු කරන්න ඕනේ නේ. අපි දන්නවා
මොන වියදම්ද අපි හෙව්වේ මේ බලන්න මෙතන අපි හෙව්ව නේද පරිපාලන වියදම් කීයද පරිපාලන වියදම් අපිට ආවා 38500ක් හරි වියදම් යටතේ පරිපාලන 38500යි හරි ඊට අමතරව තව වියදම් බලන්න බෙදා හැරීමේ සහ මූල්‍ය වියදම් හරි මේ බලන්න විකුණුම් කොමිස් 800යි බැංකු ණය විකුණුම් කොමිස් 800යි බෙදා හැරීමේ රතශය 6000යි නේ විකුණුම් කොමිස් 800යි බෙදා හැරීමේ රතශය 6000යි එතකොට ඔක්කොම කීයද බෙදා හැරීමේ වියදම් 6800යි හරි නේද 6000යි 800යි මේ දෙකම බෙදා හැරීමේ වියදම් ඇයි විකුණුම් කොමිස් 800යි බෙදා හැරීමේ 6000යි 6800යි මූල්‍ය වියදමක් තියෙනවා බැංකු ණය පොලී 1500යි බැංකු ණය පොලී 1500යි මූල්‍ය හරි නේද ගැලපීම් වල තොරතුරක් නෑ නේ ආයේ අපිට හරි එහෙනම් වියදම් ටිකේ එකතුව දැම්මා අපි එහා පැත්තට මේ බලන්න බිංදුවයි 18න් 8 එකක් ඉතුරුයි 8යි 6යි 14යි 1යි 15යි 1යි 16න් 6 එකක් ඉතුරුයි 4යි රුපියල් 46800ක් අඩු වෙන්න ඕනේ නේ හරි මේ බලන්න දරුවනේ බිංදුවයි 12න් 8ක් 4යි 10න් 6ක් 4යි ඊට පස්සේ මෙතන තියෙනවා 8න් 4ක් 4යි රුපියල් 44400යි පැහැදිලි නේද හරි තියෙනව නේද පිළිතුරක් රුපියල් 44400යි හරි මෙන්න ශුද්ධ ලාභය ව්‍යාපාරේ 38 පරිදුගේ ව්‍යාපාරයේ 2018 12/31 දිනට ජංගම වත්කම් හා ජංගම වගකීම් වල වටිනාකම පිළිවෙලින් හරි අපි ඉස්සල්ලාම හදමු ජංගම වත්කම් හරි අපි දන්නවා තොගය එනවනේ ජංගම වත්කම් යටතේ එනවා තොගය හරි මෙන්න තොගය තියෙනවා කීයයිද 30000යි මේ බලන්න 30000යි ණය ගැතියෝ 35000යි මුදල් ශේෂය 14500යි හරි තොගය 30000යි ණය ගැතියෝ 35000යි තොගය 30000යි ණය ගැතියෝ 35000යි බලමු මුදල් ශේෂය 14500යි නේ මෙන්න එහෙනම් ජංගම වත්කම් වල එකතුව 5යි 9යි 7යි රුපියල් 79500යි ඊට පස්සේ අපෙන් අහනවා ජංගම වගකීම් මෙන්න ජංගම වගකීම් බලමු අපි වගකීම් යටතේ හරි මෙන්න එකයි තියෙනවා දෙකක් නේ ණය හිමියෝ 40000යි උපචිත විදුලි ගාස්තු 1500යි එහෙනම් පැහැදිලිනේ නේ ණය හිමියෝ 40000යි ණය හිමි 40000යි උපචිත විදුලි ගාස්තු 1500යි හරි කීයක් එනවද රුපියල් 41500යි හරි තියනවද බලන්න පිළිවෙලින් 79500යි 41000 මේ බලන්න මේක නේද පළවෙනි එක ගන්න බෑ මේක අහන්නේ පිළිවෙලින් ඉස්සල්ලාම අහන්නේ මොනවාද ජංගම වත්කම් හරි ජංගම වත්කම් කීයද රුපියල් 79500යි ජංගම වගකීම් 41500යි මේක පළවෙනි උත්තරයට මෙහෙම වරද්දලා දාලා තියෙනවා ඒක දැක්ක ගමන් ඔයාලා ඒ පිළිතුර තෝරගන්නවානේ හරි එහෙම නැතුව හොඳට බලන්න මේ පිළිවෙලින් කියලා තිබ්බොත් නේ පිළිවෙලින් කියලා තිබ්බොත් අනිවාර්යෙන් ඉස්සල්ලාම අහලා තියෙන එක තමයි ඉස්සල්ලාමනේ හරි අපි යනවා ප්‍රශ්න අංක 39
තරිඳුගේ ව්‍යාපාරයේ 12.31 දිනට බෙදා හැරීමේ රථයේ ධාරණාගය. අපි දන්නවා ධාරණාගය හොයන්නේ දරුවනේ. නේද? මේ සංකල්ප හැම දෙයක්ම මතක් කරනවා මම. පිරිවැයෙන් සමුච්චිතශය අඩු වෙන්න ඕනේ. පිරිවැයෙන් සමුච්චිතශය අඩු වුණාම තමයි අපිට ලැබෙන්නේ ධාරණාගය. හරි. අපි බලමු බෙදා හැරීමේ රථය කීයද කියලා. මේ බලන්න බෙදා හැරීමේ රථයේ පිරිවැය 1,20,000යි. ෂය 6,000යිලුනේ. හරි. 6,000ක් ෂය වෙලා 1,20,000යි පිරිවැය 6,000ක් ෂය වෙලා කියද එහෙනම් ධාරණාගය දිනේ වැදගත් 12.31 දිනටනේ. හරි. එහෙනම් 12.31 දිනට වාර්ෂික ෂය කවුරුද්දයිනේ ෂය වෙලා තියෙන්නේනේ. එතකොට 6,000ක් ෂය වෙලා රුපියල් කීයද? 1,14,000යි. පිළිතුරු අංක 2. හරි. අපි යනවා අවසාන ප්‍රශ්නේ. බලන්න ප්‍රශ්න අංක 40 මොකක්ද අහන්නේ කියලා. තරිඳුගේ ව්‍යාපාරයේ 2018 12.31 දිනට හිමිකම අන්න. තරිඳුගේ ව්‍යාපාරයේ අවසාන හිමිකම අහනවනේ. හරි. බලමු අපි. මේ බලන්න අපිට දීලා තියෙන තොරතුරු වල අපිට දීලා තියෙනවා 12.31 දිනට වත්කම් සහ වගකීම්නේ. හරි. මේ බලන්න වත්කම් තොගේ තියෙනවා බෙදා හැරීමේ රථය පිරිවැයට. අන්න වැදගත් දෙයක් දරුවනේ. බෙදා හැරීමේ රථය පිරිවැයට තියෙන්නේනේ. කීයයිද? 1,20,000යි. හරි. අපි දන්නවා බෙදා හැරීමේ රථයේ ෂය වෙලාලු 6,000ක් නේද? එහෙනම් පිරිවැයෙන් ෂය අඩු කරාම අපිට ධාරණාගය එනවා. එහෙනම් ධාරණාගය නේද අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ඇතුළත් කරන්නේ. අන්න එහෙනම් මේ ගානේ වැදගත්ම නේද? මේ ප්‍රශ්නේදී මේක තමයි වැදගත්ම කොටස. එහෙනම් අපි ධාරණාගය හොයාගන්න ඕනේ මෙතනදී. මොකද අපිට දීලා තියෙන්නේ බලන්න දීලා තියෙන්නේ මොකක්ද? පිරිවැය නේද? එහෙනම් 1,20,000න් ෂය වුණා 6,000. එහෙනම් ධාරණාගය එන්නේ කීයක්ද? රුපියල් 1,14,000යි. නේ? ධාරණාගය වැදගත්. එහෙනම් අපි මුළුවත්කම් වල එකතුව ගද්දී මේ බලන්න 30,000යි අපි නැවත ගමු. මෙන්න මුළුවත්කම් ගද්දී 30,000යි බෙදා හැරීමේ රථයේ ගන්නවා අපි 14,000 ගන්න 1,14,000 නේ. ඔව් 1,14,000යි. බලන්න 30,000යි 1,20,000න් 6,000ක් කියන්නේ 1,14,000යි. හරි. එහෙනම් ඊට පස්සේ ණය ගැතියෝ තියෙනවා 35,000යි. ඒ වගේම තමයි මුදල් ශේෂය තියෙනවා 14,500යි. හරි. අපි මේ ටික එකතුව ගමු. මේක තමයි වත්කම් වල මුළු වගය 5යි 5යි 4යි 9යි 4යි 13න් 3 එකක් ඉතුරුයි 4යි 5යි 8යි 9යි 1යි. හරි. මෙන්න එනවා රුපියල් 1,93,500යි. වගකීම් අපිට ගන්න පුළුවන්. මෙන්න බලන්න වගකීම් වල එකතුව 5යි 1යි 9යි. හරි. රුපියල් 91,500යි. හරි. එහෙනම් අපි දන්නවා හිමිකම හොයන්නේ කොහොමද? එහෙනම් හිමිකම සමානයි වත්කම් ඍණ වගකීම්. මතකයිනේ ගිණුම් කරන සමීකරණ. වත්කම් ඍණ වගකීම්. හරි. බලමු අපිට වත්කම් කීයක් ආවද? මේ බලන්න වත්කම් 1,93,500යි. හරි. අපි දන්නවා වත්කම් රුපියල් 1,93,500යි. වගකීම් ආවා අපිට 91,500යි. හරි. එහෙනම් අඩු කරාම බලන්න 0.0යි 3න් එකක් 2යි 0.1යි. හරි. කීයක් එනවද? රුපියල් 1,02,000යි. එහෙනම් නිවැරදි පිළිතුර අංක 1. පැහැදිලි නේද? හරි. ඔන්න එහෙනම් අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරා 2019 MCQ ප්‍රශ්න පත්‍රය. ඉතින් අපි වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඔයාලත් එක්ක අපි පුළුල්ව සාකච්ඡා කරා එකිනෙක විචල්යන් කොහොමද කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී ඔයාලගේ 2019 පේපර් එකේ පළවෙනි අනිවාර්ය ප්‍රශ්නේ නේද? කේස් ස්ටඩි එක සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
හරි එහෙනම් හැමෝටම සුබ දවසක්